නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මොනවද අපි ගිය සතියේ කරේ? ලෝකෝත්තර සිත්වල චෛතසික ඉවර කරා ස්වාමීන් වහන්සේ. එතකොට දෙවැනි පරිච්ඡේදය ඉවරයි. ඔව් පරිච්ඡේද දෙකක් ඉවරයි. මොනවද පරිච්ඡේද දෙකේ තිබ්බේ? සිත සහ සිතේ ප්‍රභේද ඉගෙන ගත්ත චෛතසික මොනවද කියලා. චිත්ත පළවෙනි එක තමයි මේ සිත් ඉගෙන ගත්තා, චෛතසික ඉගෙන ගත්තා, සිත්වල ප්‍රභේද ඉගෙන ගත්තා, චෛතසිකවල ප්‍රභේද ඉගෙන ගත්තා, ඊළඟට ප්‍රභේද ඉගෙන ගත්තා, චෛතසික සංයෝග. ඔව් චිත්තචෛතසික සංප්‍රයෝගය ඉගෙන ගත්තා. අපි පළවෙනි සහ දෙවෙනි පරිච්ඡේද වලින් සිත ගැන ඉගෙන ගත්තා, සිතේ ප්‍රභේද ඉගෙන ගත්තා, චෛතසික ගැන ඉගෙන ගත්තා, චෛතසික ප්‍රභේද ඉගෙන ගත්තා. ඊට පස්සේ එක එක සිතකට චෛතසික සංයෝග වෙන විදිහ ඉගෙන ගත්තා. චෛතසික සංප්‍රයෝග වෙන විදිහ සංප්‍රයෝග වෙන විදිහ ඉගෙන ගත්තා. එතකොට අපි දැන් සිත් ගැන දන්නවා, සිත් කීයක් පහළ වෙනවද, කොහොමද ඒවා පහළ වෙන්නේ, එතකොට චෛතසික කීයක් තියෙනවද, මොනවද මේ චෛතසික, මොනවද මේ ප්‍රභේද, එතකොට ඒ සිත්වල කොයි විදිහට සංප්‍රයෝග වෙන්නේ, නියත චෛතසික මොනවද, අනියත චෛතසික මොනවද ආදී වශයෙන් හැම සිතකම චෛතසික සංප්‍රයෝගය ඉගෙන ගන්න. ගිය සතියේ ඉඳලා මේ සතිය වෙනකොට පන්තියෙන් අයින් වෙලා තියෙන 10ත් 15ත් අතර. එතකොට මම කිව්වා දැන් තමයි පන්ති වලින් හැලෙන කාලේ. මොකද හේතුව මම එහෙම කියන්න ගත්තේ දැන් තමයි මේක තමයි මේ පොතේ මූලිකම පදනම අපි ඉවර කරේ. මේකේ දැන් යන්නේ මෙන්න මේ සිත්වල මේ කියන විදිහට මේ චිත්තචෛසික සංප්‍රයෝග ණය මත තමයි ඉතුරු පරිච්ඡේද ඔක්කොම අපි කතා කරන්නේ. එතකොට අපිට මූලික වශයෙන් මෙන්න මේ චිත්තචෛසික සංප්‍රයෝග හොඳට පුරු කරන්න ඕන. හොඳට පාඩම් කරන්න ඕන, හොඳට බලන්න ඕන, හොඳට කියවන්න ඕන, හොඳට මෙනෙහි කරන්න ඕන, වෙනස්කම් බලන්න ඕන. ඒ වගේ යෙදෙන චෛතසික සංප්‍රයෝග හොඳට ඔළුවට නැවත සිහිපත් කරලා කියවලා මෙනෙහි කරලා හොඳට දියුණු කරගන්න ඕන. මොකද ඊළඟ කොටස මේ දැන් තුන්වෙනි පරිච්ඡේදයේ ඉඳලා ඔය මත තමයි ඉතුරු සියල්ලම මුළු පොතම ගොඩ නැගෙන්නේ. හරියට දැන් අපි ශක්තිමත් අත්විවරමත් දැම්මොත් ගයක් හදන්න කවුරු හරි ඉස්සෙල්ලාම කරන්නේ ශක්තිමත් අත්විවරමත් දානවා. දැන් අපි මේ ශක්තිමත් අත්විවරම තමයි පරිච්ඡේද දෙකකින් දැම්මේ. මොනවද? සිත් චෛතසික රූප මේ චිත්ත චෛතසික සංප්‍රයෝග. ඔය අත්විවරම මත තමයි අද ඉඳලා තුන්වෙනි පරිච්ඡේදයේ ඉඳලා නවවෙනි පරිච්ඡේදයේ දක්වාම මේ පාඩම් මාලාව යන්නේ. එතකොට දැන් අපි ආපහු මේ චෛතසික සංප්‍රයෝග කතා කර ඉන්නේ නැහැ. දැන් ඒක Tamanට බාරයි. මොකද හේතුව ආයේ මේ ඒකේ ඉඩක් නොතියන්න සරුව සම්පූර්ණයෙන්ම කියලා දුන්නා. කාට හරි ප්‍රශ්න තියෙනවා චෛතසික සංප්‍රයෝග ණයව. අවසරයි ස්වාමීන් වහන්සේ. කාම ශෝභන සිත් 24 කාම ශෝභන ක්‍රියාසිත හැමතිස්සෙම ඇති වෙන්නේ රහතන් වහන්සේටම පමණද? පමණයි. රහතන් වහන්සේට පමණයි. පමණයි. එතකොට දැන් අපි ඒකේ චෛතසික සංප්‍රයෝගය ගැන කියනකොට අපි රහතන් වහන්සේට ක්ලේශයන් නැති නිසා විරති යෙදුවේ නැහැ. ඔව්. එතකොට නමුත් දැන් අපි ලෝකෝත්තර සිත් ගැන කියනකොට එතකොට අර අරිහත් මාර්ග සිතයි අරිහත් ඵල සිතයි තියෙනවානේ.
එතකොට ඒ දෙකේදී අපි විරති තුනම අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා ඒ දෙකේ විතරක් නෙමෙයි මාර්ග සියල්ලෙම මාර්ගඵල සියල්ලෙම. සියල්ලම විරති තුනම අනිවාර්යයෙන්ම යෙදෙනවා කිව්වා. එතකොට දැන් ඒ දෙක එතකොට දැන් එතනත් එතකොට අරිහත් මාර්ගසිත අරිහත් ඵලසිත වුණාම එතකොට රහතන් වහන්සේට නේද ස්වාමීන් වහන්සේ ඒක පහළ වෙන්නේ. මෙහෙමයි. රහතන් වහන්සේ කියන අපි මාර්ගඵලලාභීන් කියන්නේ. ඒතකොට සිත් 8ම තියෙනවනේ. ඔව් එහෙමයි. ක්‍රියාසිට වලින් කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන එක. එහෙමයි. හරිනේ? ක්‍රියාසිට වලින් කරන්නේ උන්වහන්සේට මල් ටිකක් පූජා කරන්න ඕන නම්, වතක් පිළිවෙතක් කරන්න ඕන නම්, සිවුරු ටික පඳු ගහ ගන්න ඕන නම්, විහාරවත, ආවාසවත, දානශාලාවත ආදී වත් පිළිවෙත් කරන්න ඕන නම් මොනවා හරි දෙයක් කරනවා නම් උන්වහන්සේ කරන්නේ සාමාන්‍ය ක්‍රියාසිට. එහෙමයි. දැන් මේ ක්‍රියාසිට පහළ වෙලා තියෙන අකුසල් සිත් පහළ නොවන නිසා. එහෙමයි. අකුසල් සිත් පහළ නොවන නිසා කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් කුසල් සිත් හැමතිස්සෙම පහළ වෙන්නේ අකුසල් සිත් තිබුණොත්. කෙලෙස් අප්‍රහීනව තියෙන තාක් අකුසල් සිත් පහළ. ඒ කියන්නේ අකුසල් සිත් පහළ වෙන්නේ. ප්‍රහාණය කළා නැත්තම් අකුසල් සිත් තියෙනවා. අකුසල් සිත් තිබ්බොත් තමයි කුසල් සිත් තියෙන්නේ. එහෙමයි. කුසලයයි අකුසලයයි හරියට කාසියේ දෙපැත්ත වගේ. එක පැත්තක් නැතුව අනිත් පැත්ත තියෙන්න බෑ. එතකොට කුසලය තියෙන්නේ කුසලයක් හටගන්නේ කෙලෙස් නිසා. කුසලයක් හටගන්නේ කෙලෙස් නිසා. එතකොට අහයි ස්වාමීන් වහන්සේ අපි මේ කතා කරපු එකම කුසල සිතකවත් කුසල චෛතසිකය තිබ්බේ නෑනේ කියලා. නෑ. එහෙම මේ කුසල් සිත්වල අකුසල චෛතසික තියෙන්න ඕනේ මේ හැමතිස්සෙම යම් කිසි කෙනෙකුට කුසල් සිතක් හට ගන්නවා නම් ඒ කුසල් සිත හට ගන්න ප්‍රධාන හේතුව තමයි අප්‍රහීනව අකුසලියෝ තිබීම. එහෙනම් අප්‍රහීනව අකුසල ධර්මයෝ තිබ්බේ නැත්තම් ඒ කියන්නේ මේ මොනවද දැන් අපි ඉගෙන ගමු මෙහෙම කියමුකෝ. දැන් අකුසල් සිත් 12යි. චෛතසික කීයද? 14යි. මේවට තමයි අකුසල් කියන්නේ. මේ අකුසල් සිත් තිබ්බොත් අනිවාර්යයෙන්ම කුසල් කුසල් 17යි චෛතසික 20යි. මේ අකුසල් සිත් 12යි චෛතසික 14යි කියන අකුසල ධර්මියෝ තිබුණොත් තමයි කුසල් සිත් 17යි චෛතසික 38යි කියන ඒවා පහළ වෙනවා. ඇයි මෙතන කුසල් සිත් 17ක් ගත්තේ? මෙතන කුසල් සිත් 17ක් ගත්තේ මොනවද කුසල් සිත් 17? මහා කුසල 8යි, රූපාවචර 5යි, අරූපාවචර 4යි, ලෝකෝත්තර 8යි. නමක් තියෙනවා. නමක් කියලා දීලා තියෙනවා. ලෞකික. හේතු සෝපනිස ලෞකික. වාගට කියන උත්තරේ කියන්නේ. හේතු ලෞකික කුසල්සිත. ඔව් ලෞකික කුසල් සිත් 17. ලෞකික අකුසල ධර්මයෝ තිබුණොත් තමයි ලෞකික කුසල ධර්මයෝ උපදින්නේ. ඇයි මේවට කුසල් කිව්වේ? අකුසල් ඉපදුනොත් මතු අනාගතයේ අනිෂ්ට අකාන්ත අමනාප දුක් විපාක උපදවනවා. අකුසල ධර්මයෝ ඉපදුනොත් අනාගතයේ අනිෂ්ට අකාන්ත අමනාප දුක් විපාක උපදවනවා. කුසල ධර්මයෝ ඉපදුනොත් අනාගතයේ ඉෂ්ඨකාන්ත මනාප සැප විපාක උපදවනවා. ඒ නිසා තමයි මෙයාට අකුසල් කිව්වේ, මෙයාට කුසල් කිව්වේ. මෙයා නැතුව කවදාවත් මේගොල්ලෝ උපදින්නේ නැහැ. මෙයා ඉන්න ඕන. මේ ලෞකික කුසලයෝ උපදින්න නම් ලෞකික අකුසලයෝ ඉන්න ඕන. මේගොල්ලෝ එකට බැඳිලා වගේ තියෙන්නේ. මේගොල්ලෝ වෙන වෙනම ඉපදුනාට මේගොල්ලන්ගෙන් එකිනෙක කෙනාට සම්බන්ධකමක් තියෙනවා.
මෙයා අකුසලයෝ නැතුව කවදාවත් ලෞකික කුසල ධර්මයන්ට පවතින්න බෑ. ලෞකික කුසල ධර්මයෝ නැතුව කවදාවත් අකුසල ධර්මයන්ට පවතින්න බෑ. ඒ නිසා මේගොල්ලන්ට කිව්වා ලෞකික අකුසල කුසල කියලා. ලෞකික කුසලයෝ දුක් විපාක උපදවනවා, ලෞකික අකුසලයෝ දුක් විපාක උපදවනවා, ලෞකික කුසලයෝ මම මෙතන ලෞකික කියන වචනේ දැම්මට පස්සේ අකුසල වලට අහන්න පුළුවන් ලෝකෝත්තරත් අකුසල් තියනවාද කියලා. එහෙම අහන්න එපා ඈ. මේ දෙකම ලෞකිකයි. මෙහෙම තිබ්බට ලෞකිකයි. ඒකට ලෞකික අකුසලයෝ කියලා අපි කියන්නේ නැත්තේ ලෝකෝත්තර අකුසලයෝ නැති නිසා. මේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ ලෞකික අකුසලයෝ කියලා කිව්වහම සාමාන්‍යයෙන් අනිත් පැත්තට ලෝකෝත්තර අකුසලක් තියෙන්න පුළුවන්ද කියලා. එහෙම අහන්නත් බැරි නෑ කට්ටිය. එහෙම අහන්න එපා ඈ. ඒවා ලෞකික සිත් 81 ඇතුළේ නේද තියෙන්නේ? ලෞකික සිත් 81ක් අපි ඉගෙන ගත්තා නේද? එහෙමයි සර්. ලෞකික සිත් 81 ඇතුළේ නෙමෙයිද මේ අකුසල් සිත් 12 තිබුණේ? එතකොට මේවා ලෞකික නෙමෙයි අකුසලික. ලෞකිකයි. කුසල් සිත් 10ක කොහෙද තිබුණේ? ලෞකික සිත්. ලෞකික. එහෙනම් මේ කුසල අකුසලයෝ කියලා කියන්නේ කුසල් කියලා අකුසල් කියලා කියන්නේ දුක් විපාක උපදවන දෙයක්. අකුසල කියලා මේ කුසල කියලා කියන්නේ සප විපාක උපදවන. මේ 10කම තියෙනවා බලන්නකො. ක්‍රියා තියෙනවා මොනවද? අහේතුක තුනයි. ඔව් ක්‍රියා තියෙනවා අහේතුක තුනයි. 17යි. තුනයි. තුනයි. මොනවද නැත්තේ? ලෝකෝත්තර. ඇයි 35යි කියලා දැන්නේ මෙතන 38යි කියලා දාන්න නැතුව? හේතුක සිත් විරති තුන නැතුව ස්වාමීන් වහන්සේ. දැන් මේවා ඔළුවට එන්නේ නැත්තම් ගලාගෙන. තමන් මේවා ගැන හොයලා මේ උගන්නපු ඒකයි කිව්වේ. චිත්තචෛසික සංප්‍රයෝග ණය ටික හරියට තිබ්බේ නැත්තම් ඔළුවට ඒවා ගලාගෙන එන්නේ නැත්තම් ඉතුරු පාඩම් කරනවා කියන එක හීනයක්. දැන් ඒක පහක් අඩු කරලා තියෙන්නේ කියලා ඔළුවට එනවා. අර එක්කෙනෙක් කිව්වා. ඒ වගේ තමන් හිතන්න පුරුදු වුනේ නැත්තම් අපි ධර්ම ඉගෙන ගන්න බෑ. හිතන්න පුරුදු වෙන්න ඕනේ. මෙතන 35යි. ඇයි? කාමාවචරවත්, රූපාවචරවත්, අරූපාවචරවත් සිත්වල විරතිය දුන්නේ නැහැ. ඒකෝට සම්ප්‍රයෝග ණයවලදී ඒක ඔළුවට එන්නේ නැත්තම් දුර්වලයි. ඒක තමයි පුහුණු කරනවා කියලා කියන්නේ. ඉගෙන ගැනීමයි පුහුණුවයි කියන එක දෙකක්. මේ පන්ති ඉන්න කට්ටිය මේව හොඳට ඉගෙන ගත්තද කියලා ඇහුවොත් ඔව් ඉගෙන ගත්තා. දන්නවද කියලා ඇහුවොත් දන්නවා. ඔව් දන්නවා. ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලෝ පුහුණු කරලා තියෙනවද කියලා ඇහුවොත් කීප දෙනෙක් විතරයි. මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ පුහුණුවක් නැත්තම්. ඒකට Tamanට ඒක හැකිතා. Tamanට හැකිතා Taman පුහුණු වෙන්න ඕන. එතකොට මට එක්තරා ක්‍රීඩා කරපු කෙනෙක් දවසක් කියනවා ස්වාමීන් වහන්සේ දවසකට බෝල 300ක්වත් දාන්න ඕන අඩුම ගානේ එක දිගට තමන්ගේ ක්‍රීඩා විලාසය පවත්වාගෙන යන්න. ඒ කියන්නේ එයා මේ එතකොට එයා කියනවා මිනිස් අපිට හැමෝටම පේන්නේ අපි මොන හරි මැච් එකක් කලාවට ක්‍රීඩා පිටිනියට ගිහිල්ලා බෝල් දාන එක විතරයි. නෑ ක්‍රීඩකයෙක් පන්දු දාන ක්‍රීඩකයෙක් අනිත් දවස්වලට සාමාන්‍යයෙන් එහෙම දවස් හැරෙන්න පුළුවන්. දවසකට බෝල 300ක්වත් අඩුම ගානේ දාලා එයා හැමදාම ඒක පුහුණු කරනවා. ඒ ඉගෙන ගත්තට වැඩක් නැහැ. එයා හැමදාම ඒක දාලා එයාගේ විලාසය හැමතිස්සෙම රඳා පවත්වා ගන්නවා. පන්දුවට පහර දෙන කෙනෙක් බෝල 300කටවත් දවසකට එයා දාලා ගහලා පුහුණු ඒ තමන්ගේ මට්ටම තියාගෙන යන්න ඕන. නමුත් අපිට පේන්නේ
පිට්ටනියට ගිහලා ගහන එක විතරයි. නමුත් එයා පිටිපස්සේ ලොකු කාර්යයක් කරන්න ඕන. පුහුණු වීම කරන්න ඕන. කායික මානසික ඒකාග්‍රතාවයේ තියාගන්න ඕන. ඒ වගේ තමයි මේකත්. පන්තියට ඇහිල්ලා ඉගෙන ගන්න එක විතරයි අපි දන්නේ. දැන් මෙතන ඉන්න 149ක්. මම හැර 148යි. මේ 148 දෙනාම පන්තියට ආවා කියලා අපි දන්නවා. පන්තියට ආවා කියලා අපි දන්නවා. පන්තියට ආවා කියලා දැනගත්තට වැඩක් නැහැ. අපි දන්නේ නැහැනේ මේ 150 දෙනා මේක පුහුණු කරනවද නැද්ද කියලා. මේ ඉගෙන ගත්ත ටික පුහුණු කරනවද නැද්ද කියන එක තියෙන තමන්ගේ අතේ. තමන් මේ ඉගෙන ගත්ත ටික හොඳට පුහුණු කරොත් තමයි ඕනම වෙලාවක මේක ආපහු නැවත ඉතුරු පාඩම් වලට යන්න පුළුවන්. එතකොට ක්‍රීඩකයෙක් අද මැච් එකක් ගහලා ආයි ලබන වාසේ නම් මැච් එකක් තියෙන්නේ. ඒ තා කාලයක් නිකන් ඉඳලා මැච් එකට ගියොත් මොකද වෙන්නේ? මොනවා වෙයිද? යාගේ කාර්යය කරන්න බැරිය. කරන්න බෑ. එයාගේ කාර්යය කරන්න බෑ. එතකොට ඒ ක්‍රීඩකයා හැමදාම යාගේ පුහුණු වීම සිද්ධ කරන්න ඕන. ඒ වගේ තමයි මේ අභිධර්ම දෙය. ධර්මයත් එහෙමයි. සීලයත් එහෙමයි. සමාධියත් එහෙමයි. ප්‍රඥාවත් එහෙමයි. සීලය අද රැකලා තව අවුරුද්දකින් එක දවසක් රැක්කා කියලා මේ දිව්‍ය ලෝකේ යන්න බෑ. අද පැයක් භාවනා කළා තව මාසෙකින් පැයක් භාවනා කරා කියලා ධ්‍යාන උපදවන්න බෑ. මාසෙකට සැරයක් විදර්ශනාව පැය භාගයක් කරා කියලා මාර්ගඵල ලබන්න බෑ. ඒව දිගටම කරගෙන යන්න. දිගට කරගෙන යන්න. දැන් චිත්ත චෛතසික සංප්‍රයෝග ඉගෙනගෙන ඉවරයි කියලා අතහැරියොත් මොකද වෙන්නේ? ඉතිරි ඒවා කරගන්න බෑ. දැන් Tamanට තියෙන්නේ මේ පරිච්ඡේද දෙක ඉගෙන ගත්තේව දැන් දිගට හරහාට පුහුණු කරන්න ඕන. අනිත් ඒවා කෙසේ වෙතත් දැන් පුහුණු කරන්න ඕන. තමන්ගේ ඔළුවට 121 චෛතසික ටික සංප්‍රයෝග ටික එන්නකම්ම අවුරුදු 100ක් හරි පුහුණු කරන්න ඕන. එහෙම නොකර බෑ. එතකොට මම මේ කියනකට මේවා තමයි කුසල්. නමුත් මෙතනට තව එකක් එකතු කරන්න ක්‍රියාසිත. මොකද්ද මේ ක්‍රියාසිත? හසිතුප්පාද. අන්න හරි. අන්න ඒ වගේ දැන් ඔළුවට එන්න ඕන. හසිතුප්පාද සිත. අපි කිව්වා රහතන් වහන්සේට පමණක් පහළ වෙන ක්‍රියාසිත 18යි හැමෝටම පහළ වෙන ක්‍රියාසිත 2යි කියලා කලින් ඉගෙනුවද පුතේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට තේරෙනවනේ. දැන් ඒක ඒ ළමයා හොඳට ඔළුවේ තියාගෙන හිටියම තමයි පැන්නේ ගමන් දුන්නේ උත්තරේ. ඔච්චර හොඳයිද බලන්න. මම ඒක කලින් කියලා දීලා තියෙනවා. මොකද්ද? ක්‍රියාසිත 20යි රහතන් වහන්සේට පමණක් පහළ වෙන 18යි හැමෝටම පහළ වෙන 2යි. මොනවද හැමෝටම පහළ වෙන 2? මනෝද්වාර වර්ජනය, පංචද්වාර. මනෝද්වාර වර්ජනය, පංචද්වාර වර්ජනය. දැන් මෙන්න මේවා තමයි හුරු කරන්න ඕන. ධර්මය කියන්නේ මේවට. මේවා හුරු කිරීම තමයි ධර්මය කියලා කියන්නේ. නැතුව අපි ලෝකයේ අනිත් අය කරන දේවල් දිහා බලලා තීරණ ගැනීම නෙවෙයි ධර්මය කියලා කියන්නේ. ලෝකයේ අනිත් අය දිහා බලලා කරන දේවල් නෙමේ තීරණ ගැනීම කියලා කියන්නේ. දැන් උදාහරණයකට කියන්නම්කෝ. සමහරක් වෙලාවට විනය දන්න කෙනෙක් ඉන්නවා. සමහරක් වෙලාවට විනය කරුණු කියනකොට කුසල සිතිනුත් ශික්ෂාපද කැඩෙනවා, අකුසල සිතිනුත් ශික්ෂාපද කඩන්න පුළුවන්, ක්‍රියාසිත වලිනුත් කැඩෙන ශික්ෂාපද තියෙනවා. අව්‍යාකෘත චිත්තේ. අපිට යාගේ දැන් උදාහරණයකට අපි හිතමුකෝ අපිට මල් කඩන්න බෑ. අපිට ගහස්වල කොළ අතු කඩන්න බෑ උපසම්පදා ස්වාමීන් වහන්සේ. දැන් ඔන්න ඕක දන්නවා කවුරු හරි ගිහි කෙනෙක්. ශික්ෂාපදයක් කඩ වෙනවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේට මම මේ කියන්නේ කරන්න කියලා නෙමෙයි නිකන් උදාහරණයක් ගන්නෙ. ඒ ස්වාමීන් වහන්සේට බලවත් සිතක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේට මලක් කඩලා පූජා කරන්න ඕන කියලා. හැබැයි එයා ඒක ශික්ෂාපදයක් කඩන්න බෑ. ශික්ෂාපදයක් තියෙනවා, පැනවීමක් තියෙනවා, මේ භූතකාම දේවල් කඩන්න බෑ. එහෙනම් නමුත් මෙයා මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? අර උපසම්පදා ස්වාමීන් වහන්සේ කියලා මලක් කඩලා පූජා කරනවා. දැන් බාහිරින් බලාගෙන ඉන්න කෙනෙක් කියනවා අන්න බලන්නකෝ අර ස්වාමීන් වහන්සේ ශික්ෂාපද කැඩුවා.
කියලා අපි මොකද කරන්නේ තරහ ගන්න. ආපු දුක් සීලයි කියලා අපි එක විදිහට හිතන්න ගන්නවා. ඇත්තට මේ සායනාසි කරේ අකුසලයක් පහල කරගත්ත එකක්ද නැද්ද? අකුසලයක් කරාද නැත්නම් වරදක් කරාද? වරදක් කරා. ඔව්. වරදක් කිව්වහමයි අකුසලයක් කිව්වහමයි දෙකක්. දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. තාම මම ඔකට උදාහරණයක් දෙන්නම්කෝ. තාත්තා කියනවා පුතාට ලිඳ ළඟට යන්න එපා කියලා අන කියනවා. ඔයා ලිඳ ළඟට ගියොත් මම ඔයාව පැයක් මේ ඉස්සරහා තියෙන කණුවේ බැදලා තියෙනවා. පුංචි දරුවා බෝල් එක ගහනකොට බෝලේ යනවා ලිඳ ළඟට. දැන් තාත්තා මොකද්ද දුන්න අන ලිඳ ළඟට යන්න එපා. මේ ළමයා යනවා තමන්ගේ බෝලේ ගන්න. තාත්තා දකින්න. හරිනේ. තාත්තා දැකලා මොකද කරන්නේ මේ ළමයාව කණුවේ බඳිනවා. ඒකට කියන්නේ පැනවීමක් කඩ කරා. පැනවීමක් කඩ කරා. ඒ ළමයා ඇත්තටම ලිඳ ළඟට යන්න එපා කියප එකද කඩ කරේ? ඔව් බෝලේ ගන්නයි යා ගියේ. නමුත් යාට දඬුවම ලැබෙනවා. ඒ වගේ තමයි බාහිරින් යම් කිසි දෙයක් බලලා තීරණය කරනකොට අපි ඒව වැරදි විදිහට තමයි තීරණය කරන්නේ. යමක් හරි විදිහට තීරණය කරන්න නම් අපි කල යුත්තේ මේ වගේ. සිත් පහළ වෙන විදිහ. එතකොට අර මලක් පූජා කරන්න හිතිච්ච ස්වාමීන් වහන්සේ මලක් කැඩුවේ අකුසල සිතකින්ද කුසල සිතකින්ද? කුසල සිතකින්. කුසල සිතෙන්. කරේ පැනවීමක් කඩ කිරීමක්ද නැත්නම් මේ වරදක්ද නැත්නම් අපි කියන ආපත්‍යයක්ද නැද්ද? ආපත්‍යයක් කඩ කරා. ඒ කියන්නේ මේ ශික්ෂාපදයක් කඩ කරා. අපිට ශික්ෂාපදයක් කඩ කිරීමෙන්ම එයා කරේ අකුසලයක් කියලා තීරණය කරන්න පුළුවන්ද? අකුසල් දැන් ඔන්න භික්ෂුන් වහන්සේලාට තියෙන මේ මොනවද සත්තු මරන්න බෑ. එක දෙකක් මිනි මරන්න බැරි එකයි සත්තු මරන්න බෑයි කියන එකක්. එකයි මේ ශික්ෂාපද දෙකක්. මිනි මැරුවොත් පරාජිකයි සත්තු මැරුවොත් මේ මට මතක හිටියේ පචිති. හරිනේ. දැන් කවුරු සතෙක් මැරුවත් මරන්න පුළුවන්ද කුසල සිතකින්? බෑ. කවුරු සතෙක් මැරුවත් කුසල සිතකින් මරන්න බෑ. ඒ පැනවීම එහෙම දැන් ඒක නිසා අපි දැන් තීරණය කරන්නේ යම් කිසි දෙයක් කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? අපි තීරණය කරගන්න දැනගන්න ඕන හරියටම කුසලයක්ද ඒක අකුසලයක්ද කියන එක බාහිර දේවල් බලලා තීරණය කරන්න බෑ. බාහිර දේවල් තියෙනවා කුසලයක් නොවුනත් වරදක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට අපිට කියනවා නීතියක් තියෙනවා රටේ හෙල්මට් එකක් දාන්න නැතුව බයිසිකල් පදින්න බෑ කියලා. මොකක්ද නීතිය? හෙල්මට් එකක් පාවිච්චි කරන්නේ නැතිව මෝටර් සයිකලයක් පදින්න බෑ. කවුරු හරි හෙල්මට් එකක් පාවිච්චි කරන්නේ නැතුව මේ මෝටර් සයිකලයක් පැද්දොත් ඒක අකුසලයක්ද? ඒක අකුසලයක්ද? කුසලයක් නෙවෙයි නීතිය කඩන. නෑ කාටවත් තීරණය කරන්න පුළුවන්ද හෙල්මට් එකක් පාවිච්චි කරන්නේ නැතුව බයිසිකලේ පැදීම අකුසලයක් කියලා? නැහැ ස්වාමී. යන්නේ නෙවෙයි. ඒක වරදක්. ඒක නිකන් වරදක්. යම් කිසි කෙනෙක් යම් නීතියක් පැනෙවුවා නම් මේක මෙහෙම කරන්න බෑ කියලා ඒක ඇහිලා මේ අකුසලයක් කියලා තීරණය කරන්න බෑ. දැන් පොලිසියෙන් නීතියක් තියෙනවා මිනි මරන්න බෑ කියලා. මිනි මරණ එක අකුසලයක්ද කුසලයක්ද? මේ අකුසලයක්ද නැද්ද? අකුසලයක් එතකොට මතක තියාගන්න නීති පනවලා තියෙන හැම එකක්ම අකුසල් නෙවෙයි.
අකුසල් වන දේවල් වලටත් නීති පනවලා තියෙනවා. අකුසල් නොවන දේවල් වලටත් නීති පනවලා තියෙනවා. එතකොට හෙල්මට් එකක් දාන්න යන්න එපා කියලා කිව්වේ ඒ පුජ්‍යලයා වැටුනොත් ඒ පුජ්‍යලයාගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඒක අකුසල ගණයට වැටෙන එකක් හින්දා නෙමෙයි. එතකොට අකුසල ගණයට වැටෙන එකක් නොවන නිසා ඒකට අකුසල කියලා තීරණය කරන්න බෑ. ඒක ඒ කියන්නේ නීතිය කඩ කිරීම නැමැති වරදක්. හැබැයි නීතිය පනවලා තියෙන්නේ ඒ බයිසිකලේ පදවන පුජ්‍යලයාගේ ආරක්ෂාව පිණිස. එතකොට බුදුරජාණන් වහන්සේත් එහෙමයි. අකුසල නාමයෙන් තියෙන ඒ වලත් පැනවීම කළා තියෙනවා. ප්‍රාණඝාතය කරන්න බෑ අකුසල්. ශික්ෂාපද තියෙනවා. හොරකම් කරන්න බෑ අකුසල්. ශික්ෂාපද තියෙනවා. ඒ අකුසල වශයෙන් තියෙන දේවල් වලට ශික්ෂාපද පනවලා තියෙනවා. ඒ වගේම අකුසල් නොවන දේවල් වලට ශික්ෂාපද පනවලා තියෙනවා. ඇයි හේතු එහෙම පනවලා තියෙන්නේ? ඒ භික්ෂුන් වහන්සේගේ ආරක්ෂාව පිණිස. එතකොට අපි මේ වගේ දේවල් දිහා බලලා අපි තීරණය කළා. සමහරක් වෙලාවට අපි දුස්සීලයක් කරලා, පරාජිකත් කරලා සමහර භික්ෂුන් වහන්සේලාව නැත්තටම නැති කළා දානවා. අවසාන වෙන්නේ උන්වහන්සේලා සිවුරු වැරලා යනවා. අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක්. අභූත චෝදනා දාලා දැන් මට උනත් කරනවා එහෙම. අභූත චෝදනා දාලා මේ භික්ෂුන් වහන්සේලාව අන්ත අසරණ කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලාට අන්තිමටම ගන්න තීරණය තමයි මීට වඩා හොඳයි ගෙදර යනවා. ඒ නිසා අපි දැන් මේවා ඉගෙන ගත්තාම මේවා ඉගෙන ගන්නේ බාහිර තියෙන දේවල් දිහා බලලා තීරණය කරන්න නෙමෙයි. කුසල් අකුසල් විශේෂයෙන්ම කුසල් අකුසල්. වරදක්ද හොඳද නරකද කියන එක අපි තීරණය කරන්නේ බාහිර දේවල් දිහා බලලා. කුසල් අකුසල් තීරණය කරන්න අපි මොනවද දිහා බලලාද? කුසල් අකුසල් තීරණය කරන්නේ බාහිර සිදුවීම දිහා බලලාද? නෑ. ඒ වෙලාවේ ඒ වෙලාවේ Tamanට පහළ වෙන සිත දිහා බලලා තමයි මට දැන් පහළ වුණේ කුසලයක්ද දැන් මට පහළ වුණේ අකුසලයක්ද. එතකොට මේ ඒ වගේ බාහිර දේවල් දිහා බලලා තීරණ ගන්නවා වගේ නෙමෙයි මේ කුසල අකුසල් දිහා තීරණ ගන්නකොට ඒක Tamanට පහළ වෙන සිත් අනුව තමයි තේරුම් ගන්න ඕන මේක කුසලයක්ද මේක අකුසලයක්ද කියලා. එතකොට බලන්නකෝ අර භික්ෂුන් වහන්සේ මලක් කඩලා පූජා කරපු එක අකුසලයක් කියලා සමාජයේ එහෙම ශික්ෂාපදයක් පනවලා තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඒක අකුසලයක් කියලා හරිද වැරදිද? වැරදි. ඔව් ඒක අකුසල ගණයට දාලා කතා කරන්න බෑ. අකුසල ගණයට දාලා කතා කරන්න නම් අපිට තියෙන්න ඕන පරචිත්ත විඥාන ඥානය. එයාගේ සිත දැනගෙන මේක අකුසල ඔයාට අකුසල සිතක් පහළ වුණා කියලා තීරණය කරන්න. එහෙම බෑනේ. අකුසල ඒක වරදක්. මොන වරදක්ද? කල නොකල යුතුයි කියලා පනවපු එක කඩ කිරීම නැමැති වරදක් බවට පත් වෙනවා. ඒක අකුසල ගණයට දාලා අපිට කතා කරන්න බෑ. ඒ වගේ තමයි. එතකොට මේ කුසල අකුසල් දෙක තේරුම් ගන්න ඕන. කුසල කියන්නේ මොනවද? අනාගතයේ ඉෂ්ඨකාන්ත මනාප සැප උපදවන දේවල්. අකුසල් කියන්නේ මොනවද? අනාගතයේ අනිෂ්ඨ අකාන්ත අමනාප දුක් විපාක උපදවන දේවල්. අනාගතයේ අනිෂ්ඨ අකාන්ත අමනාප දුක් විපාක කියලා කිව්වේ අකුසල් සිත් නිසා කර්ම හට ගන්නවා. කර්ම නිසා නැවත නාම රූප හට ගන්නවා. නැවත නාම රූප හටගත්ත නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපදවනවා. කුසලයොත් එහෙමයි. කුසලයොත් දැන් හිතන්නකෝ කුසලයොත් ඉපදුණු නිසා කර්ම හටගත්තා. කර්ම හටගත්ත නිසා මොනවද ඉපදුනේ? විඥාන. නාම රූප දෙකක්. නාම රූප දෙකක් හටගත්ත තැන සැපය විතරද තියෙන්නේ? මේ කුසලයෙන් උපදවන නාම රූප දෙක ළඟ තියෙන සැපය විතරද? නෑ දුකක් තියෙනවා. දුකක් තියෙනවා. දැන් අපි කුසලයකින් ඉපදිලා තියෙන මිනිස්සෙක් වගේ අපිට දුක නැද්ද? තියෙනවා. දුක, ජරා දුක, ව්‍යාධි දුක, ශෝක දුක, පරිදේව දුක, දෝමනස්ස දුක, මරණ දුක අපිට නැද්ද? තියෙනවා. කුසලය නමුත් කුසලයෙන් ඉපදුනත් අකුසලයෙන් ඉපදුනත්
ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් තියෙනවා. ඒ තමයි ස්වභාවය. ඒ තමයි ස්වභාවය. ඒ නිසා මේ කුසල් අකුසල් ලෞකිකයි. හැබැයි රහතන් වහන්සේ කෙලෙස් නැති කරා කියලා අමුතු ක්‍රියාසිතක් පහළ වෙන්න බෑ. රහතන් වහන්සේ මේ කෙලෙස් නැති කරා කියලා නැති වෙන්නේ මේ අකුසල් සිත් 12 විතරයි. රහතන් මේ මාර්ගඵල සිත් වලින් කරන්නේ මෙන්න මේ අකුසල් සිත් ටික නැති කරනවා. ඒ මාර්ග සිතට අනුව මේ අකුසල් සිත් නැති කරනවා. අකුසල් සිත් නැති කරාම මොකද වෙන්නේ? රහතන් වහන්සේ මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග සිත් වලින් මේ අකුසල් සිත් ටික නැති කරාට පස්සේ අමුතු සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ මාර්ගඵල සිත් පහළ වෙනවා අමුතු විදිහට. වෙනත් සිතක් හැටියට. හැබැයි රහතන් වහන්සේට අර කියපු සිත් 21කින් අමුතු සිතක් පහළ වෙන්නේ නැහැ. බලන්නකො මෙතනදී කුසල් සිත් 14ටම සමාන වෙන්නේ නෙමෙයිද මේ ක්‍රියා සිත් 17 තියෙන්නේ. ධර්ම වශයෙන් සමානද අසමානද? සමාන. සමානයි. සමහර දේවල් විරති තුන යෙදෙන්නේ නැති එක විතරයි සමහර සිත්වල වෙනසකට තියෙන්නේ. විරති තුන නොයෙදීම පමණයි තියෙන්නේ. මොකද විරති තුන යෙදෙන්න නම් අකුසල තියෙන්න ඕන. අකුසල ධර්මයෝ තිබ්බොත් තමයි මේවා විරති යෙදෙන්නේ. අකුසල ධර්මයෝ නැත්තම් විරමණය කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේවා විරති යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි විරති තුන අයින් කළේ. එතකොට මේ අකුසල් මේ විරති තුන හැර මේ චෛසික 38ට වෙනත් චෛසිකයක් තියෙනවද? 35 38 මේ 35 රහත් මාර්ගඵල සිත් වලින් මාර්ග සිත් වලින් ඉඳලා මෙන්න මේ අකුසල් නැති කරා. අකුසල් නැති කරාට පස්සේ මේ කුසල සිත් ටික තියෙනවනේ. මේ කුසල සිත් ටික පරිවර්තනය වෙනවා ක්‍රියා සිත් බවට. කුසලයේ මොනවද තිබ්බ ලක්ෂණය? කුසලයේ මොනවද වෙනවා කියලා අපි කිව්වේ? අනාගතයට අනාගතයේ අනිෂ්ට අකාන්ත අමනාප දුක් සැප විපාක උපදවන කර්ම රැස් කරන්න පුළුවන් කුසල් සිත් වලට. අනාගතයේ ඉෂ්ඨකාන්ත මනාප සැප උපදවන මේ කර්ම උපදවන්නත් පුළුවන් විපාක සිත් උපදවන්නත් පුළුවන්. ඇයි ධ්‍යාන සිත් වලින් විපාක සිත්නේ උපදවන්නේ? මෙන්න මේ ඒ සිත් ටිකම තමයි මේ ක්‍රියා සිත් වශයෙන් තියෙන මේ හසිත උපාදේ හැර. හසිත උපාද සිත් හැර මේ සිත් 17ම මේ සිත් මේ සමානයි. බලන්නකො කාමාවචර කුසල් සිත් වලට සමානයිනේ කාමාවචර ක්‍රියා සිත්. සමානද නැද්ද? නමුත් අපි කිව්වේ කුසල් වලට කුසල් ක්‍රියා වලට ක්‍රියා. කුසල් ගුණේ මොනවා නිසාද? කුසල් නැති කරපු නැති හින්දා තමයි අකුසලයෝ තිබීමම තමයි කුසල් වෙන්න හේතුව. අකුසලයෝ තිබීමම මේවට අපි මොකද්ද කිව්ව නම? කුසල්. කුසල්. හරිද? කුසල්. අකුසලයෝ තිබීමම තමයි මෙතන අපි කුසල් කියලා කිව්වේ. අකුසලයෝ නැත්නම් අකුසලයන් නැති කෙනාට පහළ වෙන එබඳුම සිතට මොකද්ද කියන්නේ? ක්‍රියාසිත. මොකද හේතුව අනාගතයේ ඉෂ්ඨකාන්ත මනාප සැප උපදවන කර්ම උපදවන්නෙත් නැහැ විපාක සිත් උපදවන්නෙත් නැහැ. අනාගතයේ ඉෂ්ඨකාන්ත මනාප සැප උපදවන්නේ. එහෙනම් සමානයි. මේ අකුසල කුසල සිත් වලට සමානයි ක්‍රියාසිත. මේවා ක්‍රියා බවට පත් උනේ මොකක් හින්දාද? කුසල බවට පත් උනේ මොනවා නිසාද? අකුසල සිත් නිසා. අකුසල සිත් අකුසල ධර්මයේ උපදින නිසා. ඒ සිත්ම ක්‍රියාසිත බවට පත් උනේ අකුසල ප්‍රහීන කරපු. අකුසලයෝ ප්‍රහීන කරපු නිසා.
කුසල සිතෙන් යම් ක්‍රියාවක් සමාජයේ කරනවා නම් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් ඉන්න සෝවහන් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ දානේ වළඳනවා, පිණ්ඩපාත යනවා, බුද්ධ වන්දනාව කරනවා, හැම වතක් පිළිවෙතක්ම කරනවා. රහතන් වහන්සේ කෙනෙකුත් ඉන්නවා. එතන සෝවහන් පුජ්‍යලයයි රහතන් වහන්සේ දෙන්නම එකට තමයි මේ වැඩ ටික කරන්නේ. ඒ දෙන්නටම පහළ වෙන්නේ මෙතනයි මොනවද? සමාන ස්වාමීන් වහන්සේට කුසල් සිත් කාමාවචර කුසල් සිත් වලින් කරන්නේ. රහතන් වහන්සේ කරන්නේ ඒ වගේම ක්‍රියාසිත. ඇයි සෝවහන් කෙනාට කුසල් සිත් පහළ වෙන්නේ රහතන් වහන්සේට ක්‍රියාසිත පහළ වෙන්නේ? රහතන් වහන්සේ සම්පූර්ණ වහන්සේ කෙලෙස් ප්‍රහීන කරලා ඉන්නේ. වන් කෙනාගේ යටපත් වෙච්ච අකුසල් තියෙන්න පුළුවන්. අන්න හරි. සෝවහන් කෙනා ਸਰව සම්පූර්ණයෙන් අකුසල් ප්‍රහාණය කළා නෑ. ඒ නිසා යාට තාම කුසල් සිත් පහළ වෙන්නේ. රහතන් වහන්සේම නෙමෙයි ਸਰව සම්පූර්ණයෙන් අකුසල් ප්‍රහීන කළා. ඒ නිසා යාට ඒ වගේම සිත් පහළ වෙන්නේ ක්‍රියා වශයෙන්. රහතන් වහන්සේට අමතර ක්‍රියාසිත කුසල සිත් වලට වෙනස්ව අමතරව පහළ වෙන ක්‍රියාසිත කීයක් තියෙන්න පුළුවන්? එකයි. මොකක්ද ඒ සිත? සෝමනස්ස සිතුප්පාද. සෝමනස්ස සිතුප්පාද සිත. එතකොට තේරුණාද කුසලයෝ උනේයි කුසල් සිත් පහළ උනේ කවුරු නිසාද? අකුසලයන්ගේ තිබීමයි. අකුසලයන් අප්‍රහීනව තිබීමමයි. අප්‍රහීනව තිබීමමයි කුසල් සිත් පහළ වුනේ. අකුසලයන්ගේ ප්‍රහීන භාවය නිසා මොනවද පහළ වුනේ? ක්‍රියාසිත. ඒකයි මේ කුසල් සිත් වලයි ක්‍රියා සිත් වලයි තියෙන වෙනස. දැන් බලන්න අකුසලයෝ අකුසල ධර්මයෝ තියෙනවා නම් ඒ වගේ ඈත් වෙන්න ඕනේ. ඒ වගේ ඈත් වෙලා කටයුතු කරන්න නම් අපි මොනවද සිල් සමාදන් වෙනවනේ. කොහෙද සිල් සමාදන් වුනේ මොන සිතින්ද? කුසල් සිතින්. කුසල් සිතින් සිල් සමාදන් වෙනකොට විරතිය යෙදුනද? අකුසල් සිත් සර්ව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා නම් අමුතුවෙන් විරමණය වෙන්න දෙයක් තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ. නැහැ. එහෙමනම් රහතන් වහන්සේට විරමණය වෙන්න දෙයක් තියෙනවද? නැහැ. අකුසල් සිත් මේ විරතිය අවශ්‍යද? අවශ්‍ය නැහැ. විරතිය අවශ්‍ය නැහැ. ඒක තමයි සිද්ධි. එහෙනම් අකුසලයෝ තිබීම කුසලයෝ තියෙනවා. අකුසලයෝ නොතිබීම ක්‍රියාසිත. දැන් තේරුණාද ඒක? එහෙමයි ස්වාමී. එහෙමයි ස්වාමී. ඒ අහම් ප්‍රශ්න අහම් මෑණියන්ගේ ඒකද උත්තරේ? ස්වාමීන් වහන්සේ ඒක එතකොට අපි මේ ලෝකෝත්තර සිත් එක්ක මට එතරම් ප්‍රශ්නේ වුණේ. වෙනයි. ලෝකෝත්තර කතාව වෙනයි. එතකොට රහතන් වහන්සේ මේ සෝවහන් පුජ්‍යලයා ප්‍රතිවේක්ෂාවෙන් දානේ වළඳනවා කාමාවචර කුසල් සිත්. රහතන් වහන්සේ ප්‍රතිවේක්ෂාවෙන් දානේ වළඳනවා කාමාවචර ක්‍රියාසිත. රහතන් වහන්සේ ධ්‍යානයට සමවදිනවා සෝවහන් පුජ්‍යලයා ධ්‍යාන සමාපත්තියට සමවදිනවා කුසල් සිත්. රූපාවචර කුසල් සිත්. රහතන් වහන්සේ ධ්‍යාන සිතට සමවදිනවා රූපාවචර රූපාවචර ලෝකෝත්තරයක් ගන්න. රහතන් වහන්සේ ධ්‍යානයට සමවදිනවා මොනවද පහළ වෙන්නේ? රූපාවචර ක්‍රියාසිත. රූපාවචර ක්‍රියාසිත. සෝවහන් පුජ්‍යලයා අරූපාවචර ධ්‍යානයට සමවදිනවා මේ සෝවහන් පුජ්‍යලයා අරූපාවචර සිත් වලින් අරූපාවචර කුසල් සිත් වල. රහතන් වහන්සේ අරූපාවචර ධ්‍යාන සිත් වලට සමවදිනවා අරූපාවචර ක්‍රියාසිත. අරූපාවචර ක්‍රියාසිත. දෙන්නම එකම දේ කරනවා. හැබැයි දෙන්න එකම දේ කරාට පහළ වෙන සිත වෙනස් ක්‍රියා සහ කුසල වශයෙන්. තිබුණොත් කුසල් කෙලස් නැතිබුණොත් ක්‍රියා. ක්‍රියා. දැන් මේක එක කතාවක්. ඒක ඉවරයි. මෑණියන්ගේ ප්‍රශ්නේ එක නෙවෙයි. ලෝකෝත්තර සිතෙන් මොකද්ද කරන්නේ?
ලෝකයෙන් ඈතර කරනවා. නිවන් ලෝකෝත්තර සිත් මෙතනට අදාළ නැහැ. ලෝකෝත්තර සිත් වලින් කරන්න පුළුවන් කාර්ය දෙකයි. කෙලෙස් නැති කරනවා. මාර්ග සිතෙන් කෙලෙස් නැති කරනවා. මාර්ග සිත් කී වතාවක් පහළ වෙනවද? එක්කෙනෙකුට එක වතාවක්. එතකොට මාර්ග සිත පහළ වෙනකොට සම්පූර්ණ වෙන්න ඕන කාරණා තුනක් තියෙනවා. මොනවද කාරණා තුන? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. සෝහන්. මොන සෝහන්? සති සමාධි සම්මා සති සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. වැරදි. ආර්ය අෂ්ටාංග ඔය ඕන තරම් බණවලට කියන කතා මේවා. මේවා මේ අභිධර්ම විචිකිච්ඡා සීලබ්බත සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. සීලබ්බත පරම සීල සමාධි ප්‍රඥා. නෑ. ඕක තමයි. ප්‍රශ්නේ අහන් ඉන්නේ නෑනේ. පොඩ්ඩක් ප්‍රශ්නේ අහන් ඉන්නේ නැතුව කෑ ගහනවා. ඒක තමයි. සහ ඒ අන්තිමට කියපු මෑනියෝ කියපු කතාව සහතික ඇත්ත. ප්‍රශ්නේ හරියට අහගෙන ඉන්නේ. 1. දැන් තේරෙනව නේද? ඔහේ බණ ඇහුවට ඇති වැඩක් නැහැ කියලා. මම මේ කියන්නේ අභිධර්ම කතාවක් නෙවෙයි. ඕන තරම් බණ වලට ස්වාමීන් වහන්සේලා දවසට 10 සැරයක් වුණත් අහන්න පුළුවන්. එක්කෙනෙක් කිව්වා ඒ උත්තරේ, එක්කෙනෙක් කිව්වා කවුද කියලා මම දන්නේ මම බැලුවේ නෑ. ඔය බණ අහලා තියෙන අවබෝධය තමයි ප්‍රශ්නේ. කියන්න බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් කීයකට කඩන්න ඕනද කියලා? කොටස් 3යි. කොටස් තුනයි. මොනවද කොටස් තුන? සීල සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගින අංගාට පහළ වෙන්නේ සීල සමාධි ප්‍රඥා. සෝවාන් මාර්ග සිතේද? මාර්ග සිත එකපාරක් උපදිනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙනවද? ඔව්. ආර්ය සද්දයක් එනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙනකොට සෝහන් මාර්ග සිත පහළ වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙනකොට සීල සමාධි ප්‍රඥා පහළ වෙනවද? එතකොට සීල සමාධි ප්‍රඥා පහළ වෙන තැන සීල කියන වචනේ තියෙනවා නම් විරති තියෙන්න බැරිද? පුළුවන්. පරණ මාර්ග සිතෙන් මොකද්ද කරන්නේ? මාර්ග සිතෙන් කරන්නේ කෙලෙස් නසන එක. මොනවද මාර්ග සිත හතරෙන් කරන්නේ? කෙලෙස් නසන. මාර්ග සිතින් කරන්නේ කෙලෙස් නසන එක. කෙලෙස් නසන්න ඕන මාර්ග සිතේ තියෙන මොන අංග වලින්ද? ඔක්කොම චෛසිකට ධර්මයන්ගේ කොහොමද මේ ක්‍රියාකාරීත්වයේ තියෙන නමුත් අපි ඒක කාටද අංග 8ක් මොනවද අංග 8? දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආර්ය මාර්ගයේ අංග 8ක් තියෙනවා. ඒ අංග 8 කීයකට බෙදුවද? 3යි. එතකොට සීල සමාධි ප්‍රඥා නැතුව කෙලෙස් නසන්න පුළුවන්ද? එහෙනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුලේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තියෙනවද? තියෙනවා. එතකොට මාර්ග සිත්වල මේ විරතිය දෙන්න පුරුවන්ද බැරිද? පුළුවන්. දැන් තේරුණාද මෑණියන්ට? අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම මේ මාර්ග මතක තියාගන්න මාර්ග සිත් ඵල සිත් වලින් වෙන කිසිම දෙයක් කරන්න බෑ. එහෙමයි. මාර්ග සිතක් පහළ වෙන්නේ කෙනෙකුට එක් වතාවයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඵල සිතකින් කිසි දෙයක් කරන්න බෑ. ඵල සිතට වෙන්නේ අපි ඵල සිතකට අර ඵල සිතක් උපදවාගෙන සමවැදිලා ධානයකට සමවැදිනා වගේ පැත්තකට වෙලා විවේකයෙන් ඉන්න විතරයි ඵල සිතකට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මාර්ග සිතේ අරමුණක් නිවන, ඵල සිතේ අරමුණක් නිවන. ඒකට රහතන් වහන්සේට මාර්ග සිත හටගෙන
මාර්ගඵලලාභීන්ට මාර්ගසිත හටගෙන නිරුද්ධ වෙනකොටම උපදින්නේ ඵලසිතක්. ඊළඟට උන්වහන්සේලා නැවත අපි වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ. උන්වහන්සේලාට අවශ්‍ය වුණොත් ඵල සමාපත්තියට සමවැදිලා විවේකයෙන් ඉන්න. අන්නේ වෙලාවට ඵලසිතට සමවැදිලා ඵල සමාපත්තියෙන් විවේකයෙන් කාලය ගත කරනවා. එහෙම නැති හැම වෙලාවකම රහතන් වහන්සේලා වැඩ කරන්නේ ක්‍රියාසිටවල. සෝවහන් සකදාගාමි අනාගාමි පෘථග්ජනයෝ වැඩ කරන්නේ සෝවහන් සකදාගාමි අනාගාමි පෘථග්ජනයෝ වැඩ කරන්නේ කුසල් සිත් කුසල සිත් වලින් පමණක් නෙමෙයි. අකුසල් අනිත් අයට සෝවහන් කුජලයන්ට අකුසල සිත් පහළ වෙනවා. සකදාගාමි කෙනාටත් පහළ වෙනවා අනාගාමි කෙනාටත් පහළ වෙනවා. හැබැයි සෝවහන් කුජලයට පහළ මේ සයික්ෂයන්ට පහළ වෙන්නේ නැහැ. මේකෙන් පහ මේ එක එක්කෙනාට වෙනස්. පහ විතරක් නෙමෙයි එක එක්කෙනාට වෙනස්. සෝවහන් කෙනාට කුසල් අකුසල් සිත් පහක් පහළ වෙන්නේ නැහැ. අනාගාමී කෙනාට අකුසල් සිත් පහළ වෙන්නේ හතක්. අනාගාමී කෙනාට හතක් පහළ වෙන්නේ නැහැ. දිට්ඨි සම්ප්‍රයුක්ත ලෝභ සිත් 4යි. දෝමනස සහගත සිත් 2යි. විචිකිච්ඡා සහගත සිතයි. එතකොට එක එක්කෙනාට වෙනස්. පෘථග්ජනයාට මේ කුසල අකුසල් දෙකම පහළ වෙනවා. පෘථග්ජනයාට කුසල අකුසල් දෙකම පහළ වෙනවා. සෝවහන් පුජ්‍යලයාට අකුසල් සිත් 5ක් පහළ වෙන්නේ නැහැ. සකදාගාමී පුජ්‍යලයාට තුනී වෙලා එයාටත් 5ක් පහළ වෙන්නේ නැහැ. අනාගාමී කෙනාට 7ක් පහළ වෙන්නේ. නමුත් කෙලස් තියෙනවා. එතකොට ඒ අඩු වැඩි වශයෙන් ඒගොල්ලන්ට කෙලස් තියෙනවා. හැබැයි රහතන් වහන්සේට කෙලස් ඇත්තෙම අකුසල් සිත් ඇත්තෙම නැහැ. අකුසල් සිත් ඇත්තෙම නැති නිසා මොකද කරන්නේ? ක්‍රියාසිත වලින් කටයුතු කරනවා. රහතන් වහන්සේ මොන යම් දෙයක් කළත් ක්‍රියාසිත වලින් තමයි සිද්ධ කරන්නේ. ඇයි රහතන් වහන්සේට ක්‍රියාසිත පහළ වෙන්නේ? උන්වහන්සේගේ මේ අකුසල් ප්‍රහීන කරලා තියෙනවා. අකුසලයන් ප්‍රහීන කරලා තියෙන නිසා නැවත නොහට ගන්නා පරිද්දෙන් අකුසලය ප්‍රහීන කරලා තියෙන නිසා උන්වහන්සේට කුසලය පහළ වෙන්නේ නැහැ. කුසල් සිත්වල ධර්මයේ ක්‍රියාසිතවල ධර්මයේ සමානද? ධර්මයේ සමානයි. විරති තුන හැර සමානයි. ඇයි විරති තුන හැර කියලා කිව්වේ? විරමණය වෙන්න දෙයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. විරමණය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා. තේරුණාද මෑණියන්ට ප්‍රශ්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. වහන්සේට බොහොම පිං. ඒක නිසා දැන් තේරෙනවද මම මේ බණ අහන්න එපා කියන කතාව නෙමෙයි කියන්නේ. වැරදවා තේරුම් ගැනීම සපුරා තහනම්. දැන් තේරෙනවද අපි පිළිවෙලක් නැතුව ඔහේ නිකමට යමක් අහන එකයි යමක් ඉගෙන ගන්න එකේ තියෙන වෙනස? එහෙයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. ඒ අහන දේ පැහැදිලි වෙන්න නම් මේ දේ ඉගෙනගෙන තියෙන්න ඕනේ. දැන් තේරෙනවද ශාසනයේ පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා 3 ආකාරයි කියලා? එහෙයි ස්වාමීන් වහන්සේ. ඒක නිසා මේවා හරියට ඉගෙනගෙන දැනගෙන බෙදාගෙන අපි හිතන්නේ නැති තාක් අපි හිතන දේවල් වැරදි. මේවා අපි ඉගෙන ගන්නේ නැත්නම් මේවා මේ වගේ බෙදීම් අපි හරියට තේරුම් ගන්නේ නැත්නම් මේවා පුහුණු කරන්නේ නැත්නම් මේවට අනුව හිතන්නේ නැත්නම් අපි හිතන විදිය වැරදි. ඒකයි මම එදා කිව්වේ නෝන උයන කෑමේක රස නැති නිසා කන්න බෑ අප්පිරියයි කියලා හිතලා වැඩට යන මහත්තයා පාරයිනේ ඉන්න හිඟන්නට ඒ කෑම එක දෙනවා. එයා හිතන මේ කෑම එක මට කන්න බෑ මේක කන්න මේ උයලා තියෙන විදියට මේක කන්න බෑ ඒකින්ද මං කඩෙන් කනවා මම මේක හිඟන්නට දෙනවා. දකින්න මිනිස්සෙක් බලාගෙන ඉඳලා කියන බලන්නකෝ අර මහත්තයා විනද්ද කරගත්තේ තමන් වැඩට කන්න ගෙනියන රැකියාව කරන වෙලාව දවසේ කෑමට ගෙනියන කෑම එක
අර මිනිස්සයාට දුන්නානේ කොච්චර හොඳයිද? දීපු එක හොඳයිනේ. ක්‍රියාව හොඳයිද නරකයිද? හොඳයි. ක්‍රියාව යහපත් ස්වාමීන් වහන්සේ. සිතුවිල්ල සිතුවිලි අරමුණ සිතුවිල්ල හොඳ නැහැ. සිතුවිල්ල හොඳ නැහැ. කොහොමද අපි දකින හැම දෙයකින්ම හොඳ නරක විමසන්නේ? පුළුවන් දේ විමසන්න. එහෙම කරන්න හැකියාවක් නැහැ. ස්වාමීන් වහන්සේ. එහෙම කරන්න හැකියාවක් නැහැ. නමුත් අපි බෞද්ධයෝ හැටියට වැඩියෙන්ම තීරණය කරන්නේ මොකක් ගැන කළාද? වැරදි බාහිරින් දකින දේවල් අහන දේවල් මත තමයි අපි ඔක්කොම තීරණය කරන්නේ. දකින දේවල් අහන දේවල් මත තීරණය කරාම අවසානයේ මොකද වෙන්නේ? අකුසල රැස් කරගන්න. ඔව් මහා විනාශයක මුල. දැන් තේරුණාද උත්තරේ? ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඒකටත් සම්බන්ධ එකක් තියෙනවා හඳුනනේ. දැන් ලෝකෝත්තර සිත්වල අප්‍රමාණ යෙදෙන්නේ නැත්තේ හඳුනේ සත්වයන් අරුමුණු කරන නිසා නිවන අරුමුණු නිසා අප්‍රමාණ යෙදෙන්නේ නැහැ. නමුත් රහතුන්ට කාමාචර සෝබන ක්‍රියා සිත්වල අප්‍රමාණ්‍ය අරමුණු දෙකක්. කරුණා මුදිතා. කරුණා මුදිතා කියලා නිවන අකුරු වැරදි ඇති. මේ කරුණා මුදිතා කියන්නේ කවුද? කවුරු කාව අරමුණු කරොත් කරුණා මුදිතා පහළ වෙන්නේ? සත්වයන් අරුමුණු දුක්ඛිත අරමුණු කරොත්. සත්වයන් අරමුණු කරන්න පුළුවන්ද නිවන අරමුණු කරන වෙලාවට? සත්වයන් අරමුණු කරන්න නම් එක්කෝ සත්වයේ අරමුණු කරන්න නම් එක්කෝ කුසල් තියෙන්න ඕනේ, එක්කෝ අකුසල් තියෙන්න ඕනේ, එක්කෝ ක්‍රියාසිත තියෙන්න ඕනේ. අකුසල් සිතකින් සත්වයේ අරමුණු කරොත් එක්කෝ අරමුණු කරන්නේ ලෝභයෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, එක්කෝ මෝහයෙන්. කුසල් සිතකින් සත්වයේ අරමුණු කරන්නේ කරුණා මුදිතා දෙකෙන්. රහතන් වහන්සේ කෙනෙක් සත්වයේ අරමුණු කරත් මාර්ගඵල සිත් වලින් අරමුණු කරන්න පුළුවන්ද? බෑ. මාර්ගඵල සිත් වලින් අරමුණු කරන්නේ නිවන. මේ සිත් 8 නිවන අරමුණු කරන්නේ. නිවන අරමුණු මෙයාට වෙන කිසිදු අරමුණක් නැහැ. නිවන විතරයි අරමුණු කරන්නේ. නිවන අරමුණු කරන කෙනෙක් එකකට සත්‍ය ප්‍රඥප්තිය නැත් අරමුණු කරන්න බැරි නම් ඒ චෛතසික යෙදෙන්න පුළුවන්ද? බෑ. කරුණා මුදිතා දෙක අරමුණු කරන්න ඕනේ. එක්ක කුසල් සිත් නැත්නම් ක්‍රියාසිත. රහතන් වහන්සේට ක්‍රියාසිත පහළ රහතන් වහන්සේට කරුණා මුදිතා සත්වයේ කෙරෙහි කරුණාවක් මුදිතාවක් පහළ වුණොත් කොහෙද පහළ වෙන්න පුළුවන්? ක්‍රියාසිතවල. කාමාවචර ක්‍රියාසිතවල. කරුණා මුදිතා මුල් කරගෙන ධ්‍යානයක් වැඩුවොත් ධ්‍යාන. රූපාවචර ධ්‍යානසිත. ඒවා ක්‍රියා. පෘථග්ජනෙක් හරි සයික්සෙක් හරි ඒවා කරොත් ඒවා කුසල්. කාමාචර කුසල්. ආතර ප්‍රශ්නෙට තේරුණාද? හඳුනනේ. තව කවුද මෑණි කෙනෙක් ප්‍රශ්නයක් අහුවා? අවසරයි ස්වාමීන් වහන්සේ අපිට භාවනා කරන්න ගියාම කුසලයක් අකුසලයක් අතහරින්න කියලා කියනවනේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. සතියක ඉන්නකොට අපි ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ. ඒකද මම පන්තියේදී මුල්ම කාලේදී කතාවක් කිව්වා. මේක මගේ පුජ්‍යලික කතාවක්. කොහෙවත් තියෙන එකක් නෙමෙයි මම මේක කියන්නේ. ධර්මයේ ඉගෙන ගන්න භාවනා නොකරනවට වඩා හොඳයි. මේ මොනවාද? ධර්මයේ භාවනා කරන්න යනවා නම් කවුරු හරි භාවනා කරන්න එපා. ධර්මයේ ඉගෙනගෙන භාවනා නොකරන එක හොඳයි. ධර්මයක් හරියට දන්නේ නැතුව එක එක්කෙනා කියන විදිහට භාවනා කරන්න නැති එක හොඳයි. ධර්මයක් ඉගෙනගෙන භාවනා නොකරනවට වඩා. දැන් මේ මෑණියෝ කියපු කතාවම අහන්නකෝ. කුසල් අකුසල් අතහැරියොත්
මොකද්ද පහළ වෙන්න ඕන? ලෝකෝත්තර සිත්. මාර්ග කුසල් කොහෙද කුසල් සිත් නැතුව මාර්ග සිත් පහළ වෙන්නේ? ඔය ඔක තමයි කියන්නේ. කුසල් සිතුත් උපදින්නේ නැත්නම් අකුසල් සිතුත් උපදින්නේ නැත්නම් එයාට මොනවද පහළ වෙන සිත්? කතාව. දැන් මෑණියෝ රහත් වෙලාද ක්‍රියාසිත පහළ වෙන්නේ? දැන් ඒ අහපු කියපු මෑණියෝ රහත් වෙලාද ක්‍රියාසිත පහළ වෙන්නේ? මං අහන්නේ මේ මෑණියන්ගේ. නෑ අවසරයි ස්වාමීන් වහන්සේ නෑ. මෑණියන්ට කවුරු හරි කිව්වා නම් කුසලුත් අතහැරලා අකුසලුත් අතහරින්න කියලා මොනවද පහළ වෙන්න ඕන සිත්? ක්‍රියාසිත. එනදී ඔයා රහත් වෙලානේ. ක්‍රියාසිත පහළ වෙන්න පුළුවන්ද ඔයාට? ලෝකෝත්තර සිත්. ඔය කතාවේ පිටින් වැරදි. ලෝකේ ජීවත් වෙන කිසිම සත්වයකට සිතක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. සිතක් නැතිව ජීවත් වෙන අවස්ථා ටිකක් කියන්න බලන්න. අසංයත. නිරෝධාය සමාපත්තියට සමවැදෙන නිවන් සමාපත්තිය. නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. එහෙම නැත්නම් අසංයතලිය. අසංයතලිය. ඔන්න සිත වර්ජනය කරලා සිත අතහැරලා ජීවත් වෙන්න පුළුවන් අවස්ථා දෙක. මොකද්ද සිත අතහැරලා ජීවත් වෙන්න පුළුවන් අවස්ථා දෙක? නිරෝධ සමාපatti. ඔව් එක්ක අනාගාමී පුජ්‍යලෙක් හරි රහතන් අනාගාමී පුජ්‍යලෙක් හරි රහතන් වහන්සේ කෙනෙක් හරි නිරෝධ සමාපත්තියට සමවැදුනොත් අචිත්තකයි. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදි මොනවද? අසඤ්ඤතලයේ ඉපදිච්ච කෙනාට කල්ප 500කට සිත නිරුද්ධයි. ඔන්න අවස්ථා දෙක. දැන් දැන් එයා කුසලුත් නෑ අකුසලුත් නෑ. එයා කුසලුත් අත්හැරලා අකුසලුත් අත්හැරලා ජීවත් වෙන අවස්ථා දෙක. ඊට අමතරව කොහේ හරි තියනවාද කුසල අකුසල අත්හැරලා ජීවත් වෙන්න පුළුවන් තරම්? නැහැ. එහෙනම් ඔය කවුරු හරි ඔය මෑණියන්ට කියපු ප්‍රකාශය හරිද වැරදිද? වැරදි. ලෝකේ සත්වයකට ලෝකයේ ඔය අවස්ථා දෙක හැර කිසිම සත්වයකට සිතක් නැතුව වාසය කරන්න බෑ. ස්වාමීන් වහන්සේ අවසරයි මේ භාවනා කරනකොට වෙන්නේ පංච නීවරණ මෙන් යටපත් වෙන එකනේ. පංච නීවරණ කොහෙද තියෙන්නේ? ඒක තමයි මම ඒ ප්‍රශ්නේ පංච නීවරණ කොහෙද තියෙන්නේ? පංච නීවරණ ධර්මය කොයි සිත්වලද තියෙන්නේ? කෙලෙස් සිත්වල. ඒ කියන්නේ අකුසල සිත්. පංච නීවරණ ධර්මය කොහෙද තියෙන්නේ? ඉගෙනගත්ත චෛතසිකවල නේ පංච නීවරණ ධර්මය තිබ්බේ. කොහෙද තියෙන්නේ පංච නීවරණ ධර්මය? අකුසල් සිත්. අකුසල් සිත්වල හැනම් පංච නීවරණ ධර්මය තියෙන්නේ. අකුසල් සිත යටපත් කරේ මොන සිතින්ද? කුසල් සිත. මේ අකුසල් කුසල් නැති කරලාද ඔය ඉන්නේ? නෑ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? යටපත් කරලා යටපත් මොකකින්ද යටපත් කරේ? පංච නීවරණ ධර්මයේ තියෙන අකුසල් සිත යටපත් කරේ මොකෙන්ද? අනුසේද. කුසල් සිත. ආනශය කියන්නේ යටපත් වෙලා තියෙන එක තමයි. මේ අයගේ දැනුම මොන මෙහෙමනේ කල්ප කෝටි ප්‍රකෝටියක් බණ ඇහුවත් හැදෙන්නේ නැහැ. ඉතින් අර මම ඊයේ කිව්වා වගේ උපාසකම්මලා රවට්ටන්න කාරණා කීපයයි තියෙන්නේ. එකක් රූපේ ලස්සන වීම. කර්මයට මට නැහැ. දෙක කටහඬ ලස්සනට තිබීම. තියනවා අවදි කරන්නේ. තුන බිම බලාගෙන යෑම. එහෙම නැත්නම් ඔය වගේ එක එක උපක්‍රම එක එක අය පාවිච්චි කරාම රැවටෙනවා. ඉරියව් වලටවත් ඉන්න විදිහටවත් කන බොන විදිහටවත් යන විදිහටවත් ඉන්න කෙනෙක් කියන දේවල් තීරණය කරන්න එපා. අපි යමක් තීරණය කරන්නේ මොකක් මුල් පදනම් කරගෙනද? ධර්මයේ මුල් කරගෙන. පුජ්‍යලයන්ගේ ප්‍රකාශ වැදගත් නැහැ. දැන් ওই ප්‍රකාශය මම දන්න කවුද කරන්නේ? මම දන්නවා. සමාජයේ ඉන්න සමහර අය ඒ මෙලෝ ධර්මයක් දන්නේ නැති කෙනෙක් මිනිස්සුන්ව මුලා කරනවා.
කිසිම සත්වයකට සිතක් පහළ නොකර ජීවත් වෙන්නට පුළුවන් පවතින්නට පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? දෙකයි. මොකක්ද අවස්ථා දෙක? නිරෝධ සමාපත්තියයි අසඤ්ඤත. අසත්‍ය බ්‍රහ්මතාවයේදී නෑ. මම දන්නේ මොනවා කිව්වද කියලා මම දන්නේ. හරියට මාකට් එකේ මේ එළවලු වික්කවම මේ. එහෙනුත් ලාභයි කියන මෙහෙනුත් ලාභයි කියන බෝන්චි ලාභයි කිව්වා වගේ තමයි. කවුද මොකද්ද කිව්වේ කියලා මට එකක්වත් තේරෙන්නේ නැහැ. එක්කෙනෙක් කියන්න බලන්න. නිරෝධ සමාපත්තියට සම්වැදීමයි අසඤ්ඤ තලයක ඉපදීමයි ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථා දෙක හැර කුසල් සිතක් හෝ අකුසල් සිතක් හෝ දෙකෙන් එකක්වත් නැතුව කාට හරි ඉන්න පුළුවන් තත් හැරලා. මේ ස්වාමීන් වහන්සේ. පුළුවන් ද බැරිද කියන්නේ? වැල වගේ නෝ බෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ කියන අර දැන් අහපු ප්‍රශ්නේ මේ ඒක හරිද වැරදිද? කවුරු කිව්වා? ස්වාමීන් වහන්සේ සිහි නැති කරපු ලෙඩෙකුට කොහොමද සිතක් නැති? සිහිය නැති කෙනාට දැන් මෑණියන්ට නිින්ද ගියාම මොකද්ද වෙන්නේ? භවාංග සිත. භවාංග සිතට යන්නේ. ඉතින් සිහිය නැති වීම කියන්නේ ඒක තමයි. සිහිය නැති කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ශරීරයට විවේකය අවශ්‍ය වුණාම සිහිය නැති කරනවා. ඒ සිහිය නැති කිරීමට කියනවා නිින්ද යාම කියලා. තව සිහිය නැති කිරීමක් කරනවා බලෙන් කරන එකක්. ඒකට කරන්නේ බෙහෙත් විතර සිහිය නැති කරන. ඒකෙත් අපි ඔය කරන්නේ නිදි කරවන එක. නිර්වින්දනය. ඔව් වෙනසක් තියෙන්නේ ශරීරයට අවශ්‍ය කරන විවේකය තියෙන වෙලාවට කට්ටකින් ගන්නොත් එහෙම දැනෙනවා. භවාංග සිතින් අපි නැගිටිනවා. අර බෙහෙතකින් අපිව නින්දට දැම්මට පස්සේ තියෙන බෙහෙතේ ශරීරයේ ඇතුලේ බෙහෙත තියෙනකන් අපේ ශරීරයට කට්ටට එන්නාම දැනෙන්නේ නැහැ. මොකද හේතුවේ බෙහෙත ශරීරයේ තාමත් තියෙන නිසා. ඊළඟට අපිට සිහිය ගන්න ඕන නම් ඒ බෙහෙතට විරුද්ධ බෙහෙතක් විදලා ආපහු අර ප්‍රകൃති තත්ත්වයට ගන්නවා නම් සිහිය. ඒ දෙකම සමානයි. නින්ද යෑමත් භවාංගයටපත් වෙනවා, සිහිය නැති කිරීමත් භවාංගයටපත් වෙනවා. සිත් නැතුව වාසය කරනවා නෙවෙයි භවාංග පතනය වෙනවා. භවාංග පතනය වෙනවා කියලා කියන්නේ මේ චිත්ත පරම්පරාව වැඩ කරනවා කියන්නේ. ඒක නිසා ඒක වැරදි ප්‍රකාශනයක්. කුසල් නැති කරන්නත් බෑ. අකුසල් නැති කරන්නත් බෑ. කුසල් නැති කර කවදාවත් අකුසලය ප්‍රහාණය කරන්න පුළුවන්, කුසල් ප්‍රහාණය කරන්න බෑ. කුසලය ප්‍රහාණයක් වෙන්නේ නැහැ. කුසල ප්‍රහාණය වුණා නම් ක්‍රියාසිත වලට මොකද වෙන්නේ? ධර්මය ප්‍රහාණය වුණා නම් ක්‍රියාසිත නැති වෙන්න ඕනේ. ඔව් එහෙනම් ක්‍රියාසිත නැති වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ අනාගතයේ ඉෂ්ඨකාන්ත මනාපසක උපවදවන්නට තියෙන කර්ම ශක්තිය ප්‍රහීන වෙලා යනවා. ඒ ධර්මයෝ ක්‍රියා වශයෙන් පහළ වෙනවා රහතන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නිකම් ශාන්තං කිව්වා. එතකොට මේ අකුසල නොවන දේවල් විනය නීති වලට ආවේ කොහොමද හඳුනු? අකුසල මෙහෙමයි. දැන් උදාහරණයකට කියන්නකෝ. මම මෙහෙම කියන්නම්. දසසිල් ගන්නවනේ අපි. මෙහෙමයි. ශික්ෂාපද වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ලෝකවජ්‍ය ශික්ෂාපද, අනිත් එක තමයි ප්‍රඥප්ති වර්ග ශික්ෂාපද. දැන් දසසිල් සමාදන් වෙනවා නේද පොයේ දවසේ? පොයේ දවසේ දසසිල් සමාදන් වෙනවා නේද? එහෙමයි හඳුනු. එහෙමයි. ලෝකවජ්‍ය ශික්ෂාපද පහක් තියෙනවා, ප්‍රඥප්ති වර්ග ශික්ෂාපද පහක් තියෙනවා. ප්‍රාණඝාතය අකුසල සිතකින්මයි කරන්නේ. එහෙනම් අකුසලයක් වෙනවා. හොරකම් කිරීම අකුසල සිතකින් කරන්නේ අකුසලයක් වෙනවා. කාමයේ වර්ධවා හැසිරීම අකුසලයකින් කරන්නේ අකුසලයක් වෙනවා. ඒවා ඒ කියන්නේ අනාගතයේ මතු විපාක ලැබෙනවා. ඊට පස්සේ බොරු කීම අනිවාර්යෙන් බොරු කියන්න පහළ වෙච්ච සිත් වලින් අනාගතයේ මේ දුක් විපාක ලැබෙනවා. සුරාපානය කරන්න පහළ වෙච්ච අකුසල සිත අනාගතයේ දුක් විපාක උපදවනවා. මේවට කියනවා මේවා කවුරු කරත් ලෝකේ හරියට වැරදිද?
මේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාද, සුරාමේරය කියන පහ ලෝකේ කවුරු කරත් හරිද වැරදිද? වැරදි. අකුසල්ද නැද්ද? අකුසල්. අකුසලුත් වෙනවා වැරදිත් වෙනවා. දෙකම වෙලාද? දැන් ඊට පස්සේ තියෙන්නේ කවුරු හරි අධික බඩගින්නක් තියෙනවා. Tamanට Taman හම්බ කරගත්ත කෑම එකක් තියෙනවා. මේක රැට කනවා බඩගින්න නිසා. මේක හරිද වැරදිද? වැරදි. වැරදි නැහැ. මේ ලෝකේ කවුරුවක්වත් බඩගින්නට කෑම එකක් කෑවා කියලා ඒක වැරද්දක් හැටියට පිළිගන්නවාද? හරි තමන් හරි හම්බ කරගත්ත ආහාරය බඩගිනි වෙලාවට කෑවා කිව්වොත් එහෙම මේ ලෝකේ කවුරු හරි බුදුරජාණන් වහන්සේ හරි වැරදි කියනවාද? නෑ. එහෙනම් ඒක මාර්ග ප්‍රශ්නයක් මිනිස්සුන්ට කන්න හම් වෙන්නේ නැහැ. ඒවා වැරදි නෙමෙයි, ඒවා වැරදි වැඩ නෙමෙයි. වැරදි වැඩ වෙන්නේ හොරකම් කරලා කෑවා. තමන් හම්බ කරගත්ත දේක් බඩගින්නට කෑවා කියලා වැරද්දක් නෙමෙයි. නමුත් අපිට කෑමට තියෙන ගිජුකමක්. අපි මේ ගිජුකම අයින් කරගන්න ඕන නිසා මොකද කරන්නේ? විකාලබුන්. දකින වෙලාවට කන්න හිතෙනවා, දකින දේ කන්න හිතෙනවා. කෑම නිසා අපිට බොහෝ ලෝභ සිත් පහළ වෙනවා. කෑම කන්න ඕන නිසා හොරකම් කරන්න හිතෙනවා. දැන් මෙන්න මේ කෑමට තියෙන ගිජුකමෙන් පාලනය කරගන්න ඕන. අපි මොකද කරන්නේ? විකාල භෝජනය කරන්නේ නැහැ කියලා සමාදම් වෙනවා. සික්ඛාපදයක්. මේකට කියන්නේ ප්‍රඥප්ති වර්ග ශික්ෂාපදයක්. මේක කවුරුවත් ලෝකයේ කිසි කෙනෙක් වැරද්දක් අකුසලයක් කියලා සම්මත කරන්නේ. හැබැයි ඒක කරන්නේ අපිට පහළ කෑමට තියෙන ලෝභකම දුරු කර ගැනීම පිණිස අපි විසින් පනවා ගන්න. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක ලෝකේ කවුරුත් අකුසල තමන්ගේ ආහාරය ඕන වෙලාවක කෑවා කියලා ඒක ලෝකේ අකුසලයක් හැටියට වැරද්දක් හැටියට ලෝකයා සම්මත කරනවද? එහෙම කරන්නේ හරිත වාරිකත් අකුසල් වෙන්නේ නැහැ නේද හඳුරන්නේ? නෑ. එතකොට ඒව ඇහිල්ලා ප්‍රඥප්ති වර්ග ශික්ෂාපද. එතකොට බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද වර්ග දෙකක් පනවලා තිනවා. එකක් තමයි ලෝකයා වැරදි අකුසල් කියලා සම්මත කරපු ශික්ෂාපද තියෙනවා. ඒවට කියනවා ලෝකවජ්‍ය ශික්ෂාපද කියලා. යම් යම් දේවල් වලින් මුදවා ගැනීම පිණිස යම් යම් මොනවාද කරදර දුක්ඛම් කටවල වලින් මුදවා ගැනීම පිණිස ඒවා වැරදි අකුසල් නෙමෙයි. යම් යම් දේවල් වලින් මුදවා ගැනීම පිණිස යම් යම් පැනවීම කරනවා. දැන් උදාහරණයකට රජයෙන්ම නීතියක් ගෙනල්ලා තියෙනවා මිනි මරන්න එපා කියලා. මිනි මරීම ලෝකයේ අකුසලයක් නේ, වැරද්දක් නේ. රජයෙන්ම නීතියක් ගෙනල්ලා තියෙනවා මෝටර් සයිකලයට ලයිසන් එක නැත්තම් පාරේ යන්න බෑ කියලා. ලයිසන් එක නැත්තම් දැන් හිතන්නකෝ බයිසිකලයේ ලයිසන් කරලා නොතිබීම පාරේ යන්න බැරි කමක්ද? නැහැ. නෑ. බයිසිකලයේ ලයිසන් කරලා තිබ්බේ නැහැ කියලා පාරේ යන්න බැයිද? රෝද හතර කරගෙන ඒක නතර වෙනවද බයිසිකලයේ ලයිසන් කරලා නැත්තම්? බයිසිකලයේ අර මොකද කියන ආදායම් බලපත්‍රය නේද ඒකට කියන්නේ? එහෙම. ඒකනේ අපි ලයිසන් එක කියන්නේ. ආදායම් බලපත්‍රය ගත්තේ නැහැ කියලා බයිසිකලයේ පාරේ යන්න බැරි කමක් තියනවද? නෑ. යන්න පුළුවන් සම්මත. රෝද දෙක කරකෙන්නේ නැති ප්‍රශ්නයක් තියනවද? එහෙම නැත්තම් මොනවද එන්ජින් එක වැඩ කරන්නේ නැති මොන හරි ප්‍රශ්නයක් වෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක මොකක්ද එහෙනම්? කනවකුයි රජය විසින් ආදායමක් ලබන්න කරපු පැනවීමක්. ඒක අදාළ නැහැ. බොහොම පිංහම් ස්වාමීන් වහන්සේට ලස්සනට අපිට තේරුම් ගියා.
ඒවා දෙපැත්තක් තියෙනවා. ශික්ෂාපදවල දෙපැත්තක් තියෙනවා. ඒ නිසා ඔය පැනවීම සමහරක් විට කුසලයක් නිසා කැඩෙන්නත් පුළුවන්, අකුසලයක් නිසා කැඩෙන්නත් පුළුවන්, අව්‍යාකෘත චිත්තයක් නිසා කැඩෙන්නත් පුළුවන්. බොහොම පිං ස්වාමීන් වහන්සේට. හරි. දැන් හරිද මේ අර කලින් අහපු ප්‍රශ්නේ ඇයි ලෝකෝත්තර සිත්වල කරුණාමුත්තා යෙදෙන්නේ නැහැ කියන එක තේරුණාද? එහෙ හාමුදුරනේ. හරි. හොඳයි. දැන් ස්වාමීන් වහන්සේ මාර්ග සිතත් සමග මාර්ගඵල සිතත් එකටම ලැබෙනවද? එකට එකක් ලැබෙන්නේ නැහැ. මාර්ග සිත ලැබුණාට පස්සේ තමයි ඵල සිත ලැබෙන්නේ. ඒවා අපි චිත්ත වීති වලදී ඉගෙන ගන්න බෑනේ. එතකොට අපි ඉගෙන ගමු ඈ. හොඳයි ස්වාමීන් වහන්සේ. හරි. තාමනවර ප්‍රශ්න තියනවාද මේ සිත් ගැන, චෛතසික ගැන, සංප්‍රයෝග ගැන? අවසරයි ස්වාමින් වහන්සේ. ඔව්. අකුසල් ප්‍රහාණය කරනවායි කියනකොට සමුච්ඡේද වශයෙන් ඒ අකුසල චෛතසික වලට මොකද වෙන්නේ ස්වාමින් වහන්සේ? ප්‍රහාණ තුනක් තියෙනවානේ. මොනවාද පළවෙනි එක? තදාංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය. දැන් අකුසල සිතක් කියලා කියන්නේ මොකක්ද? අනිෂ්ඨ කියන්නේ සිත විතරද? චෛතසික සමගම චෛතසිකත්. ඔව් දැන් අපි කතාවක් කියවනේ සිත සමගම එකට උපදින, සිත සමගම එකට නිරුද්ධ වෙන, සිත ගන්න අරමුණම ගන්න, සිත පවතින වස්තුවේම පවතින ඕනෝ චෛතසිකයෝ නැතුව සිතට උපදින්නත් බෑ, සිත නැතුව චෛතසික උපදින්නත් බෑ. දැන් අකුසල සිතක් උපදිනකොට චෛතසිකයන්ට මොකද වෙන්නේ එතකොට? අකුසල සිතක් උපදිනකොට චෛතසිකයෝ ප්‍රහාණය. ඒකට අකුසල සිත ප්‍රහාණය වෙනකොට චෛතසික ප්‍රහාණය වෙනවා. අකුසල දෙයක් නෑ, චෛතසික ප්‍රහාණය වෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒකෙන් සරයි. හරි. තව අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අවසරයි. මම හිතන්නේ ඉස්සෙල්ලා මෑනියෝ අහපු ප්‍රශ්නෙටම මම හිතන්නේ මමත් පොඩ්ඩක් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා හිතේ. ස්වාමීන් වහන්සේ මම කියන එක ඇහෙනවද? ඇහෙනවද කියන්නේ? ස්වාමීන් වහන්සේ මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර කියන තුනම අපි මේ ලෝකේ වශයෙන් කියන්නේ ධ්‍යාන දක්වා ගියත් සංසාරයේම යනවා කියලා කියන සංසාරෙම ගමන් කිරීම පමණක් වෙන හින්දා ඒව කරන්න එපා කියලා ස්වාමීන් වහන්සේලා සමහරවිට දේශනා කරනවා. ඒකේ බලාපොරොත්තුනේ මම උත්සාහ කරන්න එපා කියලා නෙමෙයි ස්වාමීන් වහන්සේ. අපේ අල්ටිමේට් මේ අවසාන බලාපොරොත්තු නිර්වාණය හින්දා ඒව කරලා ඉඳලා හරියන්නේ නැහැ කියලා තමයි ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ. ඒ බලාපොරොත්තු වෙන්නේ හරි. ඒකෙදි ප්‍රකාශයක් තියෙනවා මෑණියෝ. ප්‍රකාශයයි වැරදි. සම්මාස හැබැයි ස්වාමීන් දේශනා කරනවා ඒකේ බලාපොරොත්තු වෙන්නේ අපි අත් වශයෙන් මේ ස්කන්ධ ධාතු ඒ ඔක්කොම හරියට තේරුම් අරගෙන කැටියෙම මෙහෙම හිතන්නකෝ මෑණියනේ. ඔය ප්‍රකාශෙම වැරදි මෑණියෝ. මොකද ඒ ප්‍රකාශය? අකුසල වලින් අකුසල් නැති කරන්න කුසල් නැති කරන්න. කියන්නේ සම්මාස අකුසල් නැති කරන්න කියලා කියන්නේ. ඒකෙන් අදහස කිව්වේ කුසල අකුසල් කොහොමද මෑණියෝ ආපහු ඒ මුලින් කියපු එක ආපහු කියන්නේ? දැන් සමහරවිට දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ එක කුසල් කරනවා නැත්නම් අකුසල් කරනවා නැත්නම් ධ්‍යාන පුදවාගෙන ඒ தත්තට යනවා. ඒ මොනවා කරුවත් අපි සසර ඇවිදින එකනේ කරන්නේ තාමත්. හරි. ඒක හින්දා මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා ප්‍රදේශනා කරනවා ඒව කර ඉන්නවන්ට වැඩිය අර පටිච්චසමුප්පාදයේ තේරුම් අරගෙන ඒ කියන්නේ ඒ අවශ්‍ය දේවල් කරලා මෑණියෝ පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න වෙලාවට මෙන්න මේ අපි ඉගෙනගත්ත සිත් වලින් කොයි සිත්ද පහළ වෙන්නේ? කුසල් සිත්. ඉතින් කුසල් සිත් පහළ වෙලා. කුසල් සිත් පහළ කරගන්න නැත්නම් පටිච්චසමුප්පාද මෙනෙහි කරන්න පුළුවන්ද? ස්වාමීන් මම කියන මේ වැරද්ද මම හදලා දෙන්නම්. ඒ ප්‍රකාශයේ වැරද්දක් තියෙනවා නේද? ඒ කරන ප්‍රකාශය අවුල් සහගතයි.
ඒ ප්‍රකාශය අවුල් සහගත නිසා තමයි මෑණියන්ට පටලවිලා තියෙන්නේ. හැබැයි දේශනාවේ තව ටිකක් දිගට ගිහිල්ලා පෙන්නනවා ස්වාමීන් වහන්සේ මොකද්ද අපි කරන්න ඕනේ කියලා. කොහොම පෙන්නුවත් ඕකේ අවුල් සහගතයි. මම කියන එක අහගන්නකෝ. අකුසල් කරොත් අකුසල් සිත් 12 කරොත් මොකද වෙන්නේ? දුගතියට යනවා. දුගතියට යනවා. කාමාවචර කුසල් සිත් 8 සුගතිය පැත්ත යන්න හේතු වෙනවා. කියනවා මේ කාමාවචර කුසල් සිත් 8. හරි. මේ කාමාවචර කුසල් සිත් 8. මේ කාමාවචර කුසල් සිත් 8 පැති 4කට යොමු කරන්න පුළුවන්. එකක් කාම ලෝකේ කාම සම්පත්තිය විඳින. කාම ලෝකෙ ඉපදෙන. ලෝකයේ කාම සැප විඳින. කාම ලෝකේ කාම සැප පිණිස. ඔක ඇහෙනවනේ මම මේ නිකන් ලිව්වට තේරෙන්නේ නැති වෙයි. ඇහෙනවනේ මොකද්ද මේ අකුසල් සිතට කොයි පැත්තටද යොමු කරන්න පුළුවන්? කාම ලෝකේ කාම ලෝකේ කාම තෘෂ්ණාව පිණිස. ඒ කියන්නේ කාම ලෝකේ කාම සම්පත් ලබන්න කියලා කාට හරි පූර්ව චේතනාවක් පහළ වුණොත් ඒක ලෝභයක්නේ. කෙනෙකුට හිතන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය සම්පත්තිය ලැබුවා නම් හොඳයි කිව්වොත් ලෝභ සිතක්නේ. ඒ ලෝභ සිත ඉපදුනා කියලා දිව්‍ය ලෝක යන්න පුළුවන්ද? බෑ. එහෙනම් එයා මොකද කරන්නේ? ලෝභයට පස්සේ කාම ලෝකයේ උපදින්න කාමාවචර කුසල් සිත් කරන්න ඕන. ඒකට කියනවා කාම තෘෂ්ණාව పూర్ව වෙච්ච, ඒ කියන්නේ කාම තෘෂ්ණාව මූලික වෙච්ච කාමාවචර කුසල් සිත්. එහෙනම් එයා මොනවද කරන්නේ? මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ උපදින්න සිල් සමාදන් වෙනවා. මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ උපදින්න දන් දෙනවා. මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ උපදින්න උපකාරක වෙන මොනවා හරි භාවනාවකුත් කරනවා. ඇයි ආයේ තුන කරන්නේ? කාම ලෝකේ ඉපදීම පිණිස. එහෙනම් මේ කුසල් සිත් උපදින්නට పూర్වයේ තියෙන කාම තෘෂ්ණාව. දෙක රූපාවචර රූප ලෝකේ රූප තෘෂ්ණා රූප අවචර සැපය පිණිස. රූපාවචර භූමියේ රූපාවචර සැප වින්දනය කිරීමේ තෘෂ්ණාවක් පහළ වෙනවා. ඒකට කියනවා මේ මොනවද? රූප තණ්හා කියලා. රූප භූමියේ රූපාවචර භූමියේ ධ්‍යාන සැප වින්දනය කරන තෘෂ්ණාවක් පහළ වෙනවා. කාමාවචර කුසල් සිත් 8 උපදවාගෙන භාවනා කරනවා. ඒකේ අවසානයේ නේද රූපාවචර ධ්‍යාන සිත් පහළ වෙන්නේ. එතකොට මේ රූපාවචර ධ්‍යාන සිත් උපදවාගත්තේ මොනවා පිණිසද? රූපාවචර ලෝකෙ ඉපදීම අරමුණු කරගෙන. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ සැප වින්දනයේ පිණිස, ධ්‍යාන සැප වින්දනයේ පිණිස. එයාට වෙන දෙයක් තිබ්බේ නැහැ. ඊට పూర్වයේ ඉපදුනේ මොනවද? කාමාවචර කුසල. ඔව් කාමාවචර කුසල සිත් 8 උපදින්න නැතුව රූපාවචර ධ්‍යාන සිත් උපදිනවද? නැහැ. එහෙනම් මේ කාමාවචර සිත් 8 උපදින්නට කලින් పూర్වයේ ඉපදුනේ මොකද්ද? ලෝභ සිතක්. මේ රූපාවචර භූමියේ රූපාවචර ධ්‍යාන සැපය කෙරෙහි තියෙන තෘෂ්ණාව. අතර රූපාවචර ධ්‍යාන උපදවාගත්ත කෙනෙකුට හිතනවා අරූප භූමියේ අරූප ධ්‍යාන උපදවාගෙන සැප විඳිනවා හොඳයි කියලා. අන්න පංචම ධ්‍යාන දක්වා උපදවාගත්ත කෙනෙකුට ආපහු වෙනවා රූපයෙන් තොරව නාමයෙන් විතරක් උපදවාගෙන අරූප භූමියේ සැප විඳිනවා හොඳයි කියලා තෘෂ්ණාවක් වෙනවා. ඒකට කියනවා අපි කියන්නේ මේ කාම තණ්හා භව තණ්හා කියන මොනවද කියන්නේ? රූපාරූප තෘෂ්ණාව කියලා කියන්නේ. අන්න මෙතන රූප තෘෂ්ණාව තිබ්බා, මෙතන තියෙනවා අරූප තෘෂ්ණාව මුලට ඉපදුනා. ඊට පස්සේ රූපාවචර කුසල් සිත් 8 ඉපදුනා. ඊට පස්සේ කාමාවචර කුසල් සිත් 8 ඉපදුනා. ඒකෙන් භාවනා කළා අරූපාවචර ධ්‍යාන උපදවා ගත්තා. දැන් මේ තුනම උපදවා ගත්තේ මොකටද? සැප විඳින්න. කාම සැප වින්දනය පිණිස, රූප සැප වින්දනය පිණිස, අරූප
මේ කාම සම්පත්තිය රූප සම්පත්තිය අරූප සම්පත්තිය කියන මේ සැප වින්දනය පිණිස උපදවාගත්ත කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් මොකටද හේතු වෙන්නේ? සංසාරයේ දික්වීමට. මේ කුසලය භවයට ඇලුම් කරන කුසලයක්. භවය මේ සංසාරයේ ගමන් කරන කුසලයක්. භව තණ්හා කියන්නේ මේකද ස්වාමින්වහන්ස? අවත්මට කුසලයක්. එතකොට කාම තෘෂ්ණාව, රූප තෘෂ්ණාව, අරූප තෘෂ්ණාව పూర్වේ ඉපදුනා. කාමාවචර කුසල් සිත් 8න් පරිකරණ උපචාර අනුලෝම දක්වා භාවනා කරා. අවසානයේදී මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ ඉපදුනා. ධ්‍යානයක් ඉපදුනා නම් රූපාවචර ලෝකේ ඉපදුනා. අරූප ධ්‍යානයක් ඉපදුනා නම් අරූපාවචර ධ්‍යාන ලෝකේ ඉපදුනා. දැන් මේ කොහේ ඉපදුනා? මනුෂ්‍ය ලෝකේ ඉපදුනා නම් රූපාවචර ලෝකේ ඉපදුනා නම් අරූපාවචර ලෝකේ ඉපදුනා නම් කාම රූප අරූප තෘෂ්ණාව නම් පෙරදරි උනේ. මේ සියලුම තැන් ලෞකිකයි සංසාර ගමනට හේතුවක් වෙනවා. සංසාර ගමනට හේතුවක් වෙනවා. ඇයි හේතුව? කාම තෘෂ්ණාව, රූප තෘෂ්ණාව, අරූප තෘෂ්ණාව පෙරදරි වෙච්ච නිසා. එයාට තිබුණේ නෑ මේ කාම රූප අරූප කියන බවත්‍රයෙන් ඈතර වෙන්න. එයාට තිබ්බේ ඒක සැප වින්දනය කරන්න. එහෙනම් සැප වින්දනය කියන සැපයට තිබුණු ලෝභය තමයි මේ කුසල් සිත් 8 ඉපදුනේ. මේ කුසල් සිත් 8න් භාවනා කරලා තමයි එක්ක සිල් රැකලා එක්ක දන් දීලා භාවනා කරලා කාම ලෝකයට යන්න පුළුවන්. ධ්‍යාන නොලැබුවොත් රූපාවචර භ්‍රම ලෝකය යනවා. අරූප ධ්‍යාන ලැබුවොත් අරූපාවචර ලෝකය යනවා. දැන් මේ කාම රූප අරූප කියන භවත්‍රයේම ඉපදුනොත් මොකද වෙන්නේ? සංසාර චක්‍රය දිග්ගැස්සෙනවා. සංසාරය තුල ඉන්නේ. මේ නිසා මේවට මොනවද අපි කිව්වේ? මෙතන කාමාවචර 7යි, රූපාවචර 5යි, අරූපාවචර 4යි. මේ 17ට අපි මොකක්ද කිව්වේ? කාම ලෝක. මේකට නමක් කිව්වා මේ කුසල් සිත් 17ට. ලෞකික සිත්. ඔව් ලෞකිකයි කිව්වේ මොකද්ද? ලෝකයට බැඳිලා පවතිනවා. මොන ලෝකයටද? පංච උපාදානස්කන්ධ ලෝකයට බැඳිලා පවතිනවා. පංච උපාදානස්කන්ධ ලෝකයේ බඳිනවා. කවුද බඳින්නේ? අකුසලුත් බඳිනවා, කුසලුත් බඳිනවා. කොයි කුසලයේද? අකුසලද සිදුදාම්. කොයි කුසලයේද? කොයි අකුසලයේද? ලෞකික කුසල අකුසල. ලෞකික කුසල අකුසල හැමතිස්සෙම මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධයට කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ මේ පංච උපාදානස්කන්ධයට බඳිනවා. සංසාර පැවැත්ම සිද්ධ වෙනවා. හරි මේ කාමාවචර කුසල සිත්. ඒතර කාමාවචර කුසල සිත් 8 කොයි පැත්තට හැරෙව්වද? මනුස්ස ලෝකෙට හැරෙව්වා, දිව්‍ය ලෝක වලට හැරෙව්වා, රූපාවචර ධ්‍යාන පැත්තට හැරෙව්වා, අරූපාවචර ධ්‍යාන පැත්තට හරවල මේ සසර ගමන් කරනවා. මේ ඔක්කොම සංසාරයේ පැවැත්මට හේතු වෙනවා. ඒ නිසා මේවට නම සංසාරයේ පැවැත්මට හේතු වෙන නිසා නමක් දුන්නා. මොකද්ද? සංසාරයේ පැවැත්මට හේතු වෙන නිසා මේකට නමක් දුන්නා මොනවද? භවේ. ලෞකිකයි. ලෞකිකයි. සංසාරයේ පැවැත්මට හේතු වෙන නිසා මේවට කිව්වා ලෞකිකයි. ලෞකිකයි. දැන් මේ ලෞකික උනේ මෙයාට ඉස්සෙල්ලා මොනව හටගත්ත නිසාද? කුසල. ලෝභ සිතක් ඇති වුණා. ඔව්. කාම තෘෂ්ණාව, රූප තෘෂ්ණාව, අරූප තෘෂ්ණාව පහළ වෙච්ච නිසා. තෘෂ්ණාව නිසා. ආවචර සිත් 8ට పూర్වේ පහළ වුණේ මොන තෘෂ්ණාවද? ලෝභ සිත. ලෝකේ සැප විඳින්න ඕනා කියන තෘෂ්ණාව. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ධ්‍යාන සැප වින්දනය කරන්න ඕනා කියන තෘෂ්ණාව. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සැප වින්දනය කරන්න ඕනා කියන තෘෂ්ණාව.
ඒකට කියනවා කාම රූප අරූප කියන තෘෂ්ණාව පෙරදරි කරගත්ත කාමාවචර කුසල් සිත් 8 දාන සීල භාවනා වශයෙන් වැඩුවොත් ධ්‍යාන නැත්තම් කොහෙද උපදින්නේ මනුස්ස ලෝකෙදී. දැන් මේ කාමාවචර කුසල් සිත් 8ෙන් දාන දන් දීම සිල් රැකීම කාම භවයේ කාම රූප අරූප භවයේ සැප වින්දනයේ පිණිස දුන්නොත් ඒක භාවනා කරලා ධ්‍යාන නැහැ. ඒවත් කොහෙටද හේතු වෙන්නේ? ලෝකෙට. මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝකයයි. ඒ හේතු කරගෙන රූපාවචර ධ්‍යානයක් වැඩුවා. කොහෙටද හේතු වෙන්නේ? රූපාවචර ධ්‍යාන. ඒ හේතු කරගෙන රූපාවචර ධ්‍යානයක් වැඩුවා. කොහෙටද හේතු වෙන්නේ? අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. කාට හරි හිතුනොත් పూర్වේ මෙන්න මෙයාට කලින් හිතනවා මෙන්න මෙහෙම එකක්. කාම ලෝකේ ඉපදුනත් රූප ලෝකේ ඉපදුනත් අරූප ලෝකේ ඉපදුනත් භවයෙන් නම් ගැලවීමක් නැහැ. කාම ලෝකේ ඉපදුනත් රූප ලෝකේ ඉපදුනත් අරූප ලෝකේ ඉපදුනත් මේ සංසාරයෙන් ගැලවීමක් නැහැ. කොහේ ඉපදුනත් කලකට සැප කලකට දුක. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් අත්මිදීමක් නැහැ. ඒ නිසා මෙන්න මේ තුනෙන් එතර වෙන්න ඕන. කොයි තුනෙන්ද? කාම භවයෙන් එතර වෙන්න ඕන, රූප භවයෙන් එතර වෙන්න ඕන, අරූප භවයෙන් එතර වෙන්න ඕන කියලා කාට හරි పూర్ව කාමාවචර කුසල් සිත් උපදිනවා නම් పూర్ව කාම දැන් කලින් මෙන්න මෙතන ඉපදුනේ මොනවද? ලෝභ. කලින් මෙතන ඉපදුනේ මේ කාම භවයට රූප භවයට අරූප භවයට මෙතන ඉපදුනේ මොනවද? ලෝභය. ලෝභය. పూర్ව ඉපදුනේ ලෝභය. මොන ලෝභයක්ද? කාම භවයට රූප භවයට අරූප භවයට ඇලුම් කරපු ලෝභය. දැන් කෙනෙකුට මෙතන උපදින්නේ එහෙම එකක්ද? මේ තුනේ කොහේ ඉපදුනා දුක. මේ දුකමයි සසරට බැඳීමක්මයි. දැන් එහෙම හිතුවත් పూర్වයාට ඉපදුනේ මොකද්ද? කුසල්ද අකුසල්ද? කුසල් සිත්. කුසල් සිත්. ඒකට කියනවා කුසල් සිත්. ඒකට කියන්න පුළුවන්ද పూర్ව තෘෂ්ණාව කියලා? කාමාවචර කුසල් සිත්. මේ කාමාවචර කුසල සිත ඉපදුනේ මේ කාම රූප අරූප භවයට ඇලුම් කළාද? එයාට මේ කුසල් සිත ඉපදුනේ කාම භවයේ රූප භවයේ අරූප භවයේ කොහේ ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් නම් අත්මිදීමක් නැහැ කියලා යා තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තේ අකුසල ලෝභ සිතකින්ද, ද්වේෂ සිතකින්ද, මෝහ සිතකින්ද? නැහැ ස්වාමීන් වහන්සේ. ලෝභ දෝෂම. එහෙනම් කාමාවචර කුසල සිතකින්. කාමාවචර කුසල. කුසල සිතින් උපදිනවා කෙනෙකුට කාම භවයෙන්, රූප භවයෙන්, අරූප භවයෙන් කියන්නේ සසරට බැඳෙනවා. ඒ නිසා මේ අලුම් කරොත් සසරට බැඳෙනවා, දුක උපදිනවා. මේ දුකෙන් අත් මිදෙන්න ඕන. ඒ නිසා යා මොකද කරන්නේ? කාම භවයෙන්, රූප භවයෙන්, අරූප භවයෙන් එතර වීම පිණිස වඩනවා. විදර්ශනා භාවනාවට වැඩි. වැරදි. එහෙම කිව්වොත් කාම භවයෙන් එතර වීම පිණිස යා සමත්වේ වඩනවා මොනවද? කුසල් සිත් 8. රූපාවචර ධ්‍යාන සිත් 5, අරූපාවචර ධ්‍යාන සිත් 7. මේවා කාම භවයට ඇලුම් කරලා නෙමෙයි කරන්නේ. හරිනේ? මේවා කුසල් සිත් 8 උපදවා ගන්නවා විපස්සනා කරන්න. තදංග විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරගත්තොත් විපස්සනා කරන්න ලේසි නිසා මොකද කරන්නේ? රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න. දැන් මේ කාමාවචර සිත් 8යි, රූපාවචර සිත් 5යි, අරූපාවචර සිත් 5යි 4යි කියන මේ සිත් 17 ලෞකිකයි. හැබැයි ලෞකික ධර්මය නමුත්
කාම භවයට ඇලුම් කරලා නෙමෙයි උපදවන්නේ. මොකටද? ලෝකේ නතර වීමට. කාම භවයේ කාම රූප අරූප භවයෙන් ඈතර වී නිවන මාර්ගසිත හතරයි ඵලසිත හතරයි උපදවා ගැනීම පිණිස. එතකොට මේ කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් සිත් ඉපදුනේ పూర్ව කාම රූප අරූප තෘෂ්ණාව ඇතිව මේ කාමාවචර රූපාවචර අරූපාවචර සිත් උපදවන්නේ කාම තෘෂ්ණාවෙන් කාම රූප අරූප තෘෂ්ණාවෙන් බහැරව රූපාවචර අරූපාවචර ධ්‍යාන සිත් උපදවා ගන්න මොකක් පිණිසද? මොන උපදවා ගැනීම පිණිසද? මාර්ගසිත කෙලෙස් නැති කරන මාර්ගසිත උපදවා ගැනීමටයි ඵලසිත උපදවා ගැනීමට. කොහොමද මාර්ගසිත උපදවා ගැනීම? මොකද මාර්ගසිත ඉපදුනොත් ඵලසිත උපදිනවා. එතකොට කුසල්සිත උපදවීමකින් තොරව අත්හැරීමකින් තොරව මාර්ගඵලසිත උපදවන්න පුළුවන්ද? මේ කුසල්සිත ඉපදවීමකින් තොරව මාර්ගඵලසිත උපදවන්න පුළුවන්ද? බැහැ සම්මා. එහෙමනම් කුසල්සිත ඉපදවීමකින් තොරව මාර්ගඵලසිත උපදවන්න බැරි නම් අර කලින් කියපු ප්‍රකාශය හරිද වැරදිද? අනේ වැරදි ස්වාමී. දැන් මේ ප්‍රශ්නෙට මේ අහපු මෑණියෝ මොකද කියන්නේ? මට දුන්නේ උත්තරයක්. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ කියපු එක හොඳට තේරුණා ස්වාමීන් වහන්සේ. දැන් අපි හිතාගෙන හිටියේ අර මේ නෑ ස්වාමීන් වහන්සේ මෙහෙම අර පුඤ්ඤාභි ඒක වෙන කතාවක් මෑණියනි. ඒක මම ඒ කතා කිරීම අපි ඉස්සරහට කතා කරනවා. ස්වාමීන් වහන්සේ මම කියන්න උත්සාහ කරේ අපි එතනදී කල්පනා කරේ නිකන් ඔය පින් පව් ඒ නැත්නම් භාවනා කරලා ධානය ලබා ගන්නවා කියන කතාව විතරයි. දැන් මෙතන ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා අපිට මෙතන කුසල්සිත දිනු කරන්නේ අරබයා පමණමයි. නිවන් මාර්ගයේ අරබයා පමණයි කියලා. එතකොට එතනින්ද එතනක් තියෙනවා සිත්, එතන කුසල්සිත තියෙනවා. නමුත් ඒක අරබයා පමණයි කියලා ස්වාමීන් වහන්සේ දැන් අපිට කියලා දෙනවා. ඒක අපිට ඒක දැන් වැඩියෙන් තේරෙනවා ස්වාමීන් වහන්සේ අතන අර නිකන් පුහුදු මිනිසුන් වගේ අපි දාන විතරක් දීලා නැත්නම් වෙන මොනවා හරි කරනවට වඩා මෙතන කුසල්සිත අපේ ඒක ඩිරෙක්ෂන් එකකට යන්න ඕනේ. ඒ කියන්නේ අරක අරබයාම කරනකොට එතන කුසල්සිත තිබුණත් ඒක යන්නේ මාර්ගසිත දක්වා. මාර්ගසිත අහන්නේ ඒ ප්‍රකාශයයි මේ ප්‍රකාශය අතර තියෙන හරි වැරද්ද මොකක්ද? කුසල්සිත උපදින්නේ නැහැ කියලා කියන්න බෑ. වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ ප්‍රකාශ කරපු කියන්නේ තේරුම් කරපු විදිහේ වැරද්ද තියෙන්නේ. ඒක මේ කතාව ඒ කියන්නේ ඒ කතාව වැරදි නෑ. හැබැයි ඒ කතාව තේරුම් කිරීම ඒ කියන්නේ පැහැදිලි කිරීම වැරදි. එහෙම පැහැදිලි භාවයක් එන්නේ නැති වෙනකොටම කෙනෙකුට එන ප්‍රශ්නයක් තමයි එහෙනම් මේ නිවන් දකින්නවා කියලා කියන්නේ කුසල අකුසල නැති කරනවා කියන්නේ. sorry කුසල්සිත උපදවන්න නැතුව ඉඳීම තමයි අකුසල්සිත උපදවන්න නැතුව සිහියෙන් ඉඳීම තමයි මේ නිවන් දකින්නවා කියලා කියන්නේ. ඒක වැරදි ප්‍රකාශනයක්. කිසිම අවස්ථාවක මාර්ගඵලසිත උපදින්නේ නැහැ මේවට పూర్ව. මතකද අපි කිව්වා ධ්‍යානසිතකින් තොරව මාර්ගසිතක් උපදින්නේ නැහැ කියලා. අවම වශයෙන් ප්‍රථම ධානයවත් සිද්ධියේ ඒක තමයි. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ එතන ධර්මයක් වැරදි නෑ. ඔය විග්‍රහයත් වැරදි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය විග්‍රහය කරන විදිහයි වැරද්ද. ඒ නිසා මතක තියාගන්න නිවන් දකින්න පාරමී පුරනවා කියලා කියන්නේ මේ කුසල අකුසල් මේ නැතුව වාසය කරනවා කියන කතාවක් නෙමෙයි. කුසල අකුසල් නැතුව වාසය කරනවා නම් ඒක අචිත්තකයි. කොහොමද අචිත්තකව පාරමී පුරන්නේ?
කුසල් අකුසල් දෙකම නැතුව වාසය කරනවා නම් අචිත්තකයි. අචිත්තකව පාරමී පුරන්න පුළුවන්ද? අචිත්තකව භාවනා කරන්න පුළුවන්ද? බෑ. අචිත්තකව භාවනා කරන්න බෑ. එතකොට අපි මේ කුසලයේ උපදවන කරුණු හතරක් තියෙනවා. මොකද්ද කරුණු හතර? කුසලය උපදිනවා කාම භවයේ ඉපදීම පිණිස, කාම තෘෂ්ණාව පිණිස. කුසලය උපදවනවා රූප භවයේ රූප තෘෂ්ණාව පිණිස. කුසලය උපදිනවා අරූප භවයේ අරූප තෘෂ්ණාව පිණිස. කුසලය උපදවනවා කාම රූප අරූප භවයෙන් එතර වෙලා ලෝකෝත්තර මාර්ග ඵල සිද්ධා ගැනීම පිණිස. එතකොට මේකෙන් අදහස් කළ යුත්තේ කාම භවයට ඇලුම් කරන කුසල් කරන්න එපා. රූප භවයට ඇලුම් කරන කුසල් කරන්න එපා. අරූප භවයට ඇලුම් කරන කුසල් කරන්න එපා. ලෝකෝත්තර මාර්ගඵල උපදවා ගැනීම පිණිසම කුසල් කරන්න. මොන ඔය ප්‍රකාශය කරා නම් හරි. එහෙමනම් එහෙම වුණොත් අපිට දන් දීලා අපි කියන්නේ දන් දුන්නාට පස්සේ අපි කියනවා මේ කුසලයේ නිවන පිණිස හේතු වේවා. දන් දීම කුසලයේ නිවන් දකින්න පුළුවන්ද? බෑ. සිල් රැකලා කියන නිවන පිණිසම හේතු වේවා. සිල් රැකීමේ කුසලයෙන් නිවන් දකින්න පුළුවන්ද? බෑ. භාවනාමය කුසලය නිවන පිණිසම හේතු වේවා. මේක පුළුවන්. හැබැයි මේ කතා තුනක්. භාවනාමය කුසලයක් තියෙන කොටස් දෙකක්. සමත භාවනාව. මේකේ තියෙන සමත පූර්ව කුසලය, විපස්සනා මේ මාර්ගඵල ධ්‍යාන පූර්ව කරන කුසලය සමත කුසලය. සමත භාවනාමය කුසලය. මාර්ගඵල උපදෙවීමට පූර්ව කරන කුසලය විපස්සනාමය කුසලයක්. ධ්‍යාන අභිඥා උපදවා ගන්න පූර්ව අපි කරනවා නම් යම් කිසි සමත භාවනාවක්, ඒ සමත භාවනාමය කුසලය සමත ධ්‍යානයේ පූර්වේ නම් කරන්නේ ඒක සමත භාවනාමය කුසලයක්. හරිනේ? සමත භාවනාමය කුසලයක් ඊළඟට විපස්සනා කරනකොට මාර්ගඵලයන්ට පූර්ව කරන එක විපස්සනා භාවනාමය කුසලයක්. ඒ වගේම තමයි දානමය කුසලයක්, සීලමය කුසලයක්. ඒවල කුසල තුනක් හතරක් තියෙනවා. මොනවද? නිවන් දකින්න පැත්තට කරනකොට අපි කරනවා දානමය කුසලය, සීලමය කුසලය, සමත භාවනාමය කුසලය, විපස්සනා භාවනාව. දානමය කුසලයේ මොකක්ද නේද වෙන්නේ? තේන්නත් කියලා කියන එක. දානමය කුසලයේ මොකක්ද වෙන්නේ? නිවන් දකින ආත්ම භාවය දක්වාම ප්‍රත්‍යපාසකම් ලැබෙනවා. දකින ආත්මය දක්වාම ප්‍රත්‍යපාසකම් සැප බල ප්‍රඥා කියන ඒවා ලැබෙනවා. එතකොට දානමය කුසලයේ නිවන් දකින තා ප්‍රත්‍යපාසකම් ටික ලැබලා තියෙනවා. දෙවෙනි එක සීලමය කුසලය හොඳ අංග සම්පූර්ණ පංචේන්ද්‍රිය ටිකක් ලැබලා දෙනවා නිවන් දකින ආත්ම භාවයේ දක්වාම. නිවන් දකින ආත්ම භාවයේ දක්වාම හොඳ පංචේන්ද්‍රිය ඒ කියන්නේ අංග විකලත්වයටපත් නොවන හොඳ මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබලා දෙනවා. සමතමේ කුසලයෙන් සංසිඳුණු කෙලෙස් ඇති. ඒ කියන්නේ සමන සම්පූර්ණ නැති වෙච්ච නෙමෙයි, කලබල නැති හොඳ සමාධිමත් හිතක් ලැබෙනවා. එහෙම නැත්නම් ධ්‍යාන උපදවන්න ඉක්මන් කළා ධ්‍යාන උපදවා ගන්න උපකාර වෙනවා. 3 නාම රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ආර්ය සත්‍ය වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් විපස්සනා කරන්න පටන් ගන්නවා. එතකොට මේ දානමය කුසලය ඒ විදිහට ප්‍රත්‍යපාසකම් ලැබෙනවා. අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙලා ඉන්ද්‍රිය සම්පත්තිය ලැබෙනවා. හොඳ මානසික නිරෝගී චිත්ත සම්පත්තියක් ලැබිලා
ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ වගේම විපස්සනා කරලා මාර්ග ඵල උපදවන්න පුළුවන්. මේ තමයි ලෝකෝත්තර. ඒ නිසා තමයි කියන්නේ අපි දානයක් දුන්නත් සීලයක් ආරක්ෂා කරත් යම් කිසි පොඩියට හරි බුදුගුණ හරි භාවනාවක් කළත් ඒ කුසලය මේ කුසලය මගේ කාම භවයට ඇලුම් කරන්නවත් රූප භවයට ඇලුම් කරන්නවත් අරූප භවයටවත් ඇලුම් කරන්නවත් නොව ඒ කාන්තෙන් මේ කුසලය නිවන් ඒ කියන්නේ මාර්ගඵල උපදවාගෙන නිවන සාක්ෂාත් කරගෙන භවත්‍රයෙන් එතර වීම පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ අන්නේ නිසා. ඔබට කුසල් දෙක මේක ලෝකයෙන් එතර වීම පිණිස කරන ලෞකික කුසලයක් මේක ලෝකයට ඇලුම් කරන ලෞකික කුසලයක්. හැබැයි දෙකම ලෞකිකයි. ලෞකික කුසල් වුණාට මේ ලෞකික දෙපැත්තකට තමයි ගමන් කරන්නේ. මෙයා ගමන් කරන්නේ ලෝකයෙන් එතර කරන පැත්තට. ඇයි චේතනාවනේ වැදගත්? එයාගේ චේතනාව ලෝකයට ඇලුම් කරන්න නෙමෙයි ලෝකයෙන් එතර වීම පිණිස. මෙයාගේ චේතනාව ලෝකයට ඇලුම් කරන චේතනාව. එතකොට මේකෙන් අදහස් වෙන්නේ ලෝකයට ඇලුම් කරන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට හේතු වෙන කුසලයක් බවට පත් කරගන්නේ නැතුව ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් අත් මිදෙන ලෝකෝත්තර පැත්තට ගමන් කරන කුසලයක් බවට පරිවර්තනය කරගන්න කියන එක තමයි අදහස. එහෙම නැතුව කුසල් අකුසල් උපදවා ගන්න අකුසල් කොහොමවත් උපදවා ගන්න එපා. කුසල් උපදවා ගන්න නැතුව වාසය කරන්න එපා කියන කතාවක් නෙමෙයි. එතකොට සිහියක් කියලා එකක් අපිට තියෙනවා. සතිය කියලා එකක් තියෙනවා. මොකක්ද සතිය? අකුසලයන් බැහැර කිරීම එකක්. කුසලයන් අකුසලයන් බැහැර කිරීම එක සිහියක්. කාම රූප භවයට ඇලුම් නොකරන කුසලයෝ සිද්ධ කර ගැනීම එක සිහියක්. කරන කුසලය නිවනටම යොමු කර ගැනීම සිහිය. ඒකට තමයි සිහිය කියලා කියන්නේ. සිහිය කියලා කියන්නේ සතිචෛතසිකයට. එතකොට සිහිය නැත්නම් සතිචෛතසිකයේ කොහෙද පහළ වෙන්නේ? මෙන්න මේක. මේකත් පහළ වෙනවා මේ කුසලයේ. නමුත් නිවන පිණිසම නම් පහළ වෙන්නේ ඒක තමයි නිවැරදිම කුසලය. එහෙම නැතුව කුසල් අකුසල් උපදවා නොගෙන වාසය කරන්න කියන ප්‍රකාශයම වැරදි. මොකද අවස්ථා දෙකක් හැර කුසල් අකුසල් උපදවන්න නැතුව කිසිදු සත්වයකට ලෝකයේ ජීවත් වෙන්න බැහැ. කොහොමද හිත? ස්වාමීන් වහන්සේ බොහොම පිං. මෑණියන් සිත් කතාව එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඔව් එහෙමයි. හරිද? ඕක තමයි ප්‍රශ්නෙට උත්තරේ. මම මේක ලියලා තියෙන සටහන් ඒවා අවශ්‍ය නැහැ. මම නිකන් මේ කෙටියෙන් ලිව්වේ. ඒකෙන්ද මතක තියාගන්න කුසලය කරන්න පුළුවන්. කාමාවචර කුසලය හතර පැත්තකට යොමු කරන්න පුළුවන්. කාම භවයට, රූප භවයට, අරූප භවයට, හරි මම එන්න. අරූප භවයට, ලෝකෝත්තර පැත්තට. ලෝකෝත්තර පැත්තට තියෙන කාමාවචර කුසලයක් හතර ආකාරයි. දාන, සීල, භාවනා. භාවනාව දෙකයි. සමත භාවනා, විපස්සනා භාවනා. මතක තියාගන්න මේ කාම භවයට ඇලෙන පැත්තට විපස්සනා කරන්න බෑ. හරි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඉස්සරහින් සුදු රෙදි නෑ දරු. මගේ උත්තර රේසුඩක් පස්කෙදී. ඔය පස්කෙදී මම රේසුඩක්. පැහැදිලිද? ඒ ස්වාමීන් වහන්සේ මම මේ දැන් මම හිතනවා අද මට මම හිතනවා අද තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට ඉක්මනින් ඉදිරිපත් කරන්න. ඒකින්ද අපි මේවත් ඉස්සරහට ගොඩාක් කතා කරන්න තියෙනවා. ඒ නිසා මතක තියාගන්න හොඳටම ලබන සතිය වෙනකොට චිත්තචෛසික සංප්‍රයෝග හොඳට පාඩම් කරගන්න. ලබන සතියේ ඉඳලා අපි අනිවාර්යයෙන්ම
වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වස්තු. දැන් උදාහරණයකට ගත්තොත් මෙන්න මේ ටික කරන්නම වෙනවා. දැන් අපි එකින් එක හැම සිතකටම වැඩි වෙනවා. මොකක්ද වැඩි වෙන්නේ? දැන් මේ වෙනකොට අපිට පුළුවන් වෙන්න ඕන සිත මොකක්ද? සිත ಜಾති වශයෙන් භූමි වශයෙන් සිතක් තමන්ට ගත්තොත් මොන જાතියේද මොන භූමියේද කියලා දැනගන්න. අපි ඉස්සෙල්ලා නෑ භූමි ಜಾති දාමු. භූමි ಜಾති. භූමි ಜಾති. භූමි කියන්නේ මොකක්ද? සිතක් හොයන්න ඕන. කාම. ඔව්. කාමාවචර, භාවචර, මෙහෙම ලිව්වත් හරි. එක තමයි ඊවෙනි සිතද? සිත 121 අතරින් කොයි සිතද? ලෝකෝත්තර භූමිය. 121න් කොයි සිතද? පළවෙනි කාරණය හොයන්න ඕන කොයි සිතද? දෙවෙනි කාරණේ තමයි චේතසික සංප්‍රයෝගය. සිත 121ේම සංප්‍රයෝගය. හරිනේ. මේ සිත 121න් කොයි සිතක් කිව්වත් ඒ සිත ගත්ත ගමන් සංප්‍රයෝගය හිතලා පෙන්වන්න ඕන. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි භූමිය. මොකද්ද භූමිය? කාමාවචර රූප භූමියට අරූප භූමියට ලෝකෝත්තර භූමියට අයත් එකක්ද හොයන්න ඕන. ඒකට කාරණා තුනක් හොයන්න ඕන. මොකද්ද? මම කිව්වොත් අංකයක් 50 කියලා කිව්වොත් සිත 121න් සිත හොයන්න ඕන. පළවෙනි කාරණය. දෙක එහි චෛතසික සංප්‍රයෝගය හොයන්න ඕන. තුන ඒ සිත මොන භූමියට අයත් සිතක්ද කියලා හොයන්න ඕන. හතර ಜಾතිය. ජාතිය කියන්නේ මොකක්ද ස්වාමී? ජාතිය කියන්නේ සිංහල. ජරාම ජාතිය. කුසල අකුසල නෙසන්න. හොඳ අය මෙච්චරයි නරක අය මෙච්චරයි. කුසල විපාක ක්‍රියා එවනේ. කුසල අකුසල විපාක ක්‍රියා. ඒකනේ මම නරක අය එක්කෙනෙක්වත් අසුර කරන්නේ නැතුව හොඳ අය චුට්ටක් අසුර කරනවා. තේරුණාද? මොකද ඉස්සෙල්ලාම හොයන්න ඕන සිත් 121 ඇතුලෙන් හිත හොයන්න ඕන. දෙක එහි චෛතසික සංප්‍රයෝගය හොයන්න ඕන. තුන භූමිය කාම රූප අරූප කියන භූමිය. හතර ජාතිය. ජාතිය. මොකද්ද ජාතිය? ජාති හතරක් කිව්වා. කාටද? කුසල අකුසල විපාක ක්‍රියා. විපාකද ක්‍රියාදිය වෙන. කුසල් ස්වාමීන් වහන්සේ කුසල් අකුසල් විපාක ක්‍රියා. අපි ඉගෙන ගත්ත පිළිවෙලට එහෙමද? අකුසල් අකුසල් විපාක ක්‍රියා. සිත කීවෙනි සිතද? එහි චෛතසික සංප්‍රයෝගය මොකක්ද? කොයි භූමියට අයත් සිතක්ද? කොයි જાතියට අයත් සිතක්ද? දැන් මෙතන ඉඳලා ඉලක්කම් වැඩි වෙනවා. දැන් මේ 1 2 3 4නේ. හෙට ඊළඟ සතියේ 5 ඊළඟ සතියේ 6 ඔය විදිහට හොයන්න තියෙන ගොඩාක් ಜಾති තියෙනවා. ඒකින්දා ලබන සතිය වෙනකොට 121 සංප්‍රයෝගයයි මෙන්න මේ බෙදීම් ටිකයි හොඳට පාඩම් කරන් ඉන්න. නැත්තම් පන්තියෙන් ගන්න එපා. මොකද කරන්න ඕන ලබන සතිය වෙනකොට? සිත් 121යි සංප්‍රයෝගයයි ඒ වගේ භූමියයි ಜಾතියයි මතක තියාගන්න ඕනේ. දැන් තමන් සිතක් ගන්න 50 වෙනි සිත. මොකද්ද සිත? ඒ සිතේ චෛතසික කීයද? කොයි භූමියට අයත් සිතක්ද? කොයි જાතියට අයත් සිතක්ද? ඔය විදිහට පුහුණු කරන්න.
ඒ පුහුණුව ලබන සතිය වෙනකොට අනිවාර්යයෙන්ම කළ යුතුයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ජාතිය ගැන කියද්දි මට මේ ප්‍රශ්නයක් ආවා. ලෝකෝත්තර සිත් අයිති වෙන ජාතිය මොකක්ද? ඇයි කුසල් විපාක? මාර්ග සිත් 4 කුසල් සිත්, ඵල සිත් 4 විපාක සිත්. මොනවා හරි පොඩි ප්‍රශ්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. පාඩම් කිරීමේදී ඉස්සෙල්ලා කුසල් සිත් 30 ඊළඟට කුසල් විපාක සිත් වල ලෝකෝත්තර සිත් වල ඉස්සෙල්ලා පාඩම් කරන්නේ අපි කුසල් සිත් 30. දැන් ගිය සතියේ සම්පූර්ණේ කුසල් සිත් 5යි විපාක සිත් 5යි කුසල් සිත් 5යි විපාක සිත් 5යි කියලා එහෙම පාඩම් කරගන්න නැත්නම් දැන් මොකද ගිය සතියේ මුළු පන්තියම සම්මත කරගත්තේ එහෙමයි. ඒක පන්තියට අනුව තමයි අපි සම්මත කරන්නේ. කැමති නම් කුසල් සිත් 20 කියලා විපාක සිත් 20 කියන්න පුළුවන්. කැමති නම් කුසල් සිත් 5යි විපාක සිත් 5යි කුසල් සිත් 5යි විපාක සිත් 5යි කියලා ඒ විදිහට යන්න පුළුවන්. දැන් ගිය සතියේ පන්තියේ හැමෝගෙම මම ගිය සතියේ නේද ඇහුවේ? හැමෝගෙම සම්මත කරගත්තේ කොහොමද? කුසල විපාක කුසල විපාක. කුසල විපාක කුසල විපාක කුසල විපාක කුසල විපාක කියලා. මොකද දැන් ඒක පටලවා ගත්තොත් පන්තියේ ඉන්න හැමෝම වැරදි. ඒ නිසා සෝවාන් මාර්ග සිත් 5යි ඵල සිත් 5යි. සකදාගාමි මාර්ග සිත් 5යි ඵල සිත් 5යි. අනාගාමි මාර්ග සිත් 5යි ඵල සිත් 5යි. අරිහත් මාර්ග සිත් 5යි ඵල සිත් 5යි. මේ පන්තියේ කට්ටියගේ න්‍යායය ඒක තමයි. අර විදිහට දැන් පාඩම් කරලා කිව්වොත් මොකද මුළු පන්තියම ගත්තොත් වරදිනවා. එහෙමනම් සම්මත දෙකෙන් එකකට එන්න ඕන. දෙකෙන් එකකට ගිය සතිය ආවා. ආවේ කොහමද? කුසල් සිත් මාර්ග සිත් වලට පස්සේ ඵල සිත් කියනවා කියලා. ඒ විදිහට බලන්න. සමානයිනේ නම විතරයිනේ දාන්න තියෙන්නේ. ධ්‍යාන මට්ටමත් සමානයි, ධර්මයොත් සමානයි, ඔක්කොම සමානයි. ඉස්සරහට නම දාන්න විතරයි තියෙන්නේ. සෝවාන් මාර්ග සිත්, සෝවාන් ඵල සිත්, සකදාගාමි මාර්ග සිත්, සකදාගාමි ඵල සිත්, අනාගාමි මාර්ග සිත්, අනාගාමි ඵල සිත්, අරිහත් මාර්ග සිත්, අරිහත් ඵල සිත්. හොඳයි. එහෙනම් අදට මම පන්තිය නවත්තනවා. මම හිතන ලබන සතියේ 3 වෙනි පරිච්ඡේදයේ හරියටම පටන් ගන්න නම් පිරිසිදුව පටන් ගන්න නම් හොඳ ප්‍රබෝධයෙන් පටන් ගන්න නම් මේවා ගැන හොඳ පුහුණුවක් කරලා හැමෝම ඒවි කියලා. මෙන්න මේ 4. මොනවාද 4? සිත හොයන්න ඕන. චෛතසික සංප්‍රයෝගය හොයන්න ඕන. භූමිය මොන භූමියද කියන එක හොයන්න ඕනේ. භූමි 4 ಜಾති 4 කියලා දීලා ඇති. දන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. පොත් පෙරලා හොයන්න. භූමි 4ට සිත් බෙදුවා, ಜಾති 4ට සිත් බෙදුවා. ඒකයි මං කිව්වේ පූර්ව චිත්තචෛසිකයන්ගේ බෙදීම් හරියට පාඩම් කරගෙන ආවේ නැත්නම් අමාරුයි වැටෙනවා කියලා. මේ මුල ඉගෙන ගත්ත හැම පාඩමක්ම අග පාඩම් වලට වැදගත්. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ අභිධර්මයේ මූලික කරුණු පොතේ අර සත්‍රමජ්ජත්‍රාවේ කියන චෛතසිකයේ අවසානයේ දාලා තියෙනවා මේ ඒවාපනක වශයෙන් දේශිත චෛතසිකයක් කියලා. ඒක මේ ඕක දැන් ඉගෙන ගන්න ඕන එකක් නෙවෙයි ධම්මසංගණේ. හරි ස්වාමීන් වහන්සේ. මොකද හේතුව ඒවාපනක කියලා ඔකේ කියන්නේ ධම්මසංගණේ කාරණයක්. ඒක ඒවාපනක ධර්ම අපිට ඉගෙන ගන්න පුළුවන් ධම්මසංගණේදී. ඒක එච්චර හිතන්න එපා. හොඳයි ස්වාමීන් වහන්සේ. තාම හරි ප්‍රශ්න තියනවාද? මන් දන්නේ මෙච්චර මහන්සි වෙලා කවුරුවත් උගන්වන්නේ නැහැ. මෙච්චර කියලා දීලා මහන්සි උන් නැති වුණොත් මගේ නෙමේ පාඩුව. අපේ මොන හරි තියනවාද කියන්න තියෙනවද? අවුරුදු 6ක් අපි එකට හිටියා වගේම මේ ජීවිතේ අපි හැමදෙනාගේම ආයුෂ ගෙවලා අන්තිම උස්මරල දක්වාම අපේ කල්යාණ මිත්‍රත්වයේ ඒ විදිහටම ආරක්ෂා වේවා. අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම අපි හැමෝටම එකම ධම් සභා මණ්ඩපයකදීම
මාර්ගඵල අවබෝධයෙන් නිවන් දකින්නත් මේ කුසල් හේතු වේ. සාදු 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 සාදු